right එන හැමෝටම සුබ සන්ධ්‍යාවක් සුබ රාත්‍රියක් නේද රෑ 9 වෙලාව හොඳයි එහෙනම් ගොඩක් අය අපිත් එක්ක එකතු වෙලා තියෙනවා ක්ලාස් එකත් එක්ක එහෙනම් දරුපටාව අද දවසේ අපි සම්ජුදා රෑ ක්ලාස් එක මේ විදියට ආරම්භ කරමු ඔබටත් මහන්සි ඇති මටත් මහන්සි නේද මොකද හේතුව ඉස්කෝලේ ගිහිල්ලා හවස ක්ලාස් දෙකක් ඉවර කරලා තමයි මේ විදියට අපි රාත්‍රී 9ට මේ ඔන්ලයින් ක්ලාස් එක ආරම්භ කරන්නේ එහෙනම් දැන් ක්ලාස් ගිහිල්ලා වොෂ් එකක් දාගෙන කැම චුට්ටක් කාලා නේද පොඩි රිලැක්ස් එකේ තමයි චුට්ටක් සැහැල්ලුවෙන් තමයි ගෙදර ඔබ පොත් මේසෙ ළඟ මේ වෙනකොට වාඩි වෙලා ඇත්තේ නේද හොඳයි ඔබට නම් පොඩි සැහැල්ලුවක් ඇති මම ඒත් හිතගෙන දැන් නේද මේ ඔන්ලයින් ක්ලාස් එක අඩුම තරම් පැයකමාරක්වත් ඔයාලත් එක්ක නේද ඉගෙන ගන්න වෙයි උගන්වන්න වෙයි හොඳයි අපි ඊයේ ඉරිදා ඔය ක්ලාස් එකෙන් අවසානයේට කතා කරන්නේ පුතේ පළමු ලෝක යුද්ධය පිළිබඳව තමයි අපි කතා කර හිටියේ අපි අවසානට කතා කරන්නේ මේ පළමු ලෝක සංග්‍රාමයෙන් ජනිත වෙච්ච ප්‍රතිඵල පිළිබඳනේ පළමු ලෝක යුද්ධයෙන් ජනිත වෙච්ච ප්‍රතිඵල පිළිබඳව තමයි මගේ පුතේ අපි අවසානයේටම කතා කර හිටියේ අපේ ළමයින්ට මම කිව්වා මේ පළමු ලෝක යුද්ධය නිමා වුණාට පස්සේ පළමු ලෝක යුද්ධයෙන් ජනිත වෙනවා වැදගත් ප්‍රතිඵල 8ක් පළමු ලෝක යුද්ධයෙන් ජනිත වෙනවා වැදගත් ප්‍රතිඵල කීයක්ද වැදගත් ප්‍රතිඵල 8ක් එහෙනම් දරුපටාව අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා පළමු ලෝක සංග්‍රාමයෙන් ජනිත වෙච්ච ප්‍රතිඵල 8න් 4ක් මේ වෙනකොට අපි ඉගෙනගෙන තියෙනවානේ නේද ඔබට මතකද ළමයි පළමු ලෝක යුද්ධයෙන් ජනිත වෙච්ච ප්‍රතිඵල 8න් මම 4ක් ඉගෙනුවානේ ඒ 4 මතක ඇති උගන්වපු 4 මතක තියෙන්න එපයි එක තමයි මොකක්ද මධ්‍යම බලවතුන්ගේ පිළ පරාජයටපත් වී මිත්‍ර පිළ ජයග්‍රහණය කිරීම හැමෝම කියන්නේ මධ්‍යම බලවතුන්ගේ පිළ පරාජයටපත් වී මිත්‍ර පිළ ජයග්‍රහණය කිරීම පළමු ලෝක සංග්‍රාමයෙන් ජනිත වෙච්ච එක ප්‍රතිඵලයක්ද නැද්ද එක ප්‍රතිඵලයක් හොඳම ප්‍රතිඵලයකනේ මධ්‍යම බලවතුන්ගේ පිළ පරාජයටපත් වී මිත්‍ර පිළ ජයග්‍රහණය කිරීම ඒක පළමු ලෝක සංග්‍රාමයෙන් ජනිත වෙච්ච පළවෙනි ප්‍රතිඵලය දෙවෙනි එක මොකක්ද විශාල ජීවිත හා දේපලහාන සිදුවීමනේ විශාල ජීවිත හා දේපලහාන සිදුවීම පළමු ලෝක සංග්‍රාමයෙන් ජනිත වෙච්ච දෙවෙනි ප්‍රතිඵලයනේ විශාල ජීවිත හා දේපලහාන සිදුවීම තුන්වෙනි ප්‍රතිඵලය මොකක්ද පළමු ලෝක සංග්‍රාමයේ වරදකරුවා ලෙස ජර්මනිය නම් කොට වර්සේල්ස් ගිවිසුම හරහා ජර්මනියට දඬුවම් පැමිණවීම ඔබට මම ඊයේ කියලා දුන්නා ජයග්‍රාහී මිත්‍ර පිළේ රටවල් එකතු වෙලා පළමු ලෝක සංග්‍රාමයේ වරදකරුවා ලෙස ජර්මනිය නම් කරලා ජර්මනියට දඬුවම් ලබා දෙන්න ගිවිසුමක් ගැහුවා ඒ ගිවිසුමට කිව්වා වර්සේල්ස් ගිවිසුම කියලා. මොකද කිව්වේ? වර්සේල්ස් ගිවිසුම කියලා. එහෙනම් ළමයි පළමු ලෝක සංග්‍රාමයේ වරදකරුවා ලෙස ජර්මනිය නම් කරලා වර්සේල්ස් ගිවිසුමෙන් ජර්මනියට දඬුවම් ලබා දෙන්න මිත්‍ර පිළ කටයුතු කරාද නැද්ද? මිත්‍ර පිළ කටයුතු කරා. ඒක තුන්වෙනි ප්‍රතිඵලය. අවසාන ප්‍රතිඵලය මොකද පිළිුවේ? පළමු ලෝක යුද්ධයෙන් ජනිත වෙච්ච අවසාන ප්‍රතිඵලය විදිහට ලියාගත්තා ඒකාධිපති රාජාණ්ඩු පාලන කිහිපයක් බිඳ වැටීම කියලා. මොකද පොතේ ලියාගත්තේ ඒකාධිපති රාජාණ්ඩු පාලන කිහිපයක් බිඳ වැටීම කියලා අපි ලියාගෙන ඇති නේද? ඒකාධිපති රාජාණ්ඩු පාලන කිහිපයක් බිඳ වැටීම මම ඔබට ඉගැන්නුවා පළමු ලෝක යුද්ධයේ නිමා වෙන්නේ යුරෝපය තුල ඒකාධිපති රාජාණ්ඩු පාලන කිහිපයක් බිඳ වැටිලා බිඳ වැටිච්ච රාජාණ්ඩු මොනවද? බිඳ වැටුණු රාජාණ්ඩු මොනවද? ජර්මන් රාජාණ්ඩුව බිඳ වැටුණා, රුසියානු රාජාණ්ඩුව බිඳ වැටුණා, තුර්කි රාජාණ්ඩුව බිඳ වැටුණා, ඊට අමතරව බිඳ වැටුණා ඕස්ට්‍රියා රාජාණ්ඩුවනේ. ඕස්ට්‍රියානු රාජාණ්ඩුව බිඳ වැටුණා, තුර්කි රාජාණ්ඩුව බිඳ වැටුණා නේද? ඕස්ට්‍රියන් රාජාණ්ඩුව බිඳ වැටුණා, තුර්කි රාජාණ්ඩුව බිඳ වැටුණා, ජර්මන් රාජාණ්ඩුව බිඳ වැටුණා, රුසියන් රාජාණ්ඩුව බිඳ වැටුණා.
එහෙනම් රටවල් හතරක රාජාණ්ඩු පාලන බිඳ වැටෙනවා පළමු ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵලයක් විදියට. එහෙනම් ඒකාධිපති රාජාණ්ඩු පාලන කිහිපයක් බිඳ වැටුණා නේද? ඒකත් පළමු ලෝක සංග්‍රාමයෙන් ජනිත වෙච්ච එක ප්‍රධාන ප්‍රතිඵලයක් කියන එක මතක තියාගන්න. හරි නේද? දැන් අපි මේ වෙනකොට පළමු ලෝක යුද්ධයෙන් ජනිත වෙච්ච ප්‍රතිඵල හතරක් ඉගෙනගෙන තියෙනවා. තව හතරක් කතා කරන්න තියෙනවානේ. මෙන්න පස්වෙනි ප්‍රතිඵලය. අහගන්න. පළමු ලෝක යුද්ධයෙන් ජනිත වෙච්ච පස්වෙනි ප්‍රධාන ප්‍රතිඵලය තමයි යුරෝපා මහද්වීපය තුල පළමු ලෝක යුද්ධේ නිමා වෙනකොට අලුත් රටවල් කීපයක් බිහි වුණා. ජන වර්ග මත නව රාජ්‍යයන් කිහිපයක් යුරෝපා මහද්වීපය තුල බිහි වෙනම ගොඩ නැගෙනවා පළමු ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් විදියට. එහෙනම් පළමු ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵලයක් විදියට පළමු ලෝක යුද්ධේ නිමා වෙනකොට යුරෝපා මහද්වීපය තුල ජන වර්ග මත ජන වර්ග පදනම් කරගෙන ජන වර්ග මත නව රාජ්‍යයන් කිහිපයක් බිහි වුණා කියන එක මතක තියාගන්න. මෙහෙම අපි ගමුකෝ. දැන් ජර්මනිය ගත්තොත් ජර්මනිය ඇතුලේ හිටියා වෙනත් භාෂාවන් කතා කරන වෙනත් ජාතිකයෝ. හරි නේද? යුරෝපයේ වෙනත් රටවල නේද? වෙනත් රටවලත් හිටියා. ඒ තමන්ගේ රටේ මිනිස්සුන්ට අමතරව වෙනත් භාෂා කතා කරන වෙනත් ජන වර්ග. එතකොට පළමු ලෝක යුද්ධේ නිමා වෙනකොට අර රටවල් වල ඉඳපු වෙනත් භාෂා කතා කරන වෙනත් ජාතිකයෝ මොකද කරේ? තමන්ටම කියලා වෙනම රටක් නිර්මාණය කරගන්න කටයුතු කරා. ඒ රටින් වෙන් වෙලා තමන් ජීවත් වෙච්ච රටින් අයින් වෙලා තමන්ටම කියලා වෙනම රාජ්‍ය නිර්මාණය කරගන්න කටයුතු කරා. එහෙනම් පළමු ලෝක යුද්ධේ නිමා වෙනකොට ජන වර්ග මත නව රාජ්‍යයන් ගණනාවක් යුරෝපයේ තුල අලුතින් බිහි වුණාද නැද්ද? යුරෝපයේ තුල අලුතින් බිහි වෙන්න පටන් ගත්තා. එහෙනම් ලියන්න ප්‍රතිඵලාංක 5. ප්‍රතිඵලාංක 5 ලියාගෙන තව දුරටත් අපි කතා කරමු. ලියන්න පළමු ලෝක සංග්‍රාමයෙන් ජනිත වෙච්ච ප්‍රතිඵල. අපි ඊයේ 4ක් කතා කරා. අද කතා කරනවා පස්වෙනි ප්‍රතිඵලය. 4ක් ලියන්න ඉඳ තියාගෙන ඊළඟ ප්‍රතිඵලය ලියන්න. මාතෘකාව දාලා ඇත්තේ පළමු ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵල. පළමු ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵල ලියන්න රූල් 6ක් විතර තියන්න. රූල් 6ක් විතර තියලා ලියන තරුවක් දාලා පස්වෙනි ප්‍රතිඵලය ලියන්න මේ විදිහට. ඒකාධිපති රාජාණ්ඩු ඒක ලිව්වනේ. ඊළඟ එක ලියන්න ජන වර්ග මත ඊළඟ ප්‍රතිඵලය පස්වෙනි එක ජන වර්ග මත නව රාජ්‍යයන් ගණනාවක් බිහිවීම. ජන වර්ග මත නව රාජ්‍යයන් ගණනාවක් බිහිවීම. ප්‍රතිඵලාංක 5 ලියන්න. ජන වර්ග මත නව රාජ්‍යයන් ගණනාවක් බිහිවීම. ජන වර්ග මත නව රාජ්‍යයන් ගණනාවක් බිහිවීම. ඔන්න පස්වෙනි ප්‍රතිඵලය. ජන වර්ග මත නව රාජ්‍යයන් ගණනාවක් බිහිවීම. ජන වර්ග මත නව රාජ්‍යයන් ගණනාවක් බිහිවීම. ජන වර්ග මත නව රාජ්‍යයන් ගණනාවක් බිහිවීම. ජන වර්ග පදනම් කරගෙන යුරෝපා මහද්වීපයේ තුල නව රාජ්‍යයන් ගණනාවක් බිහි වුණාද නැද්ද? නව රාජ්‍යයන් ගණනාවක් බිහි වුණා කියන එක මතක තියාගන්න. ප්‍රතිඵලාංක 5 ලිව්වද? ජන වර්ග මත නව රාජ්‍යයන් ගණනාවක් බිහිවීම. හැමෝම කියන්නේ ජන වර්ග මත නව රාජ්‍යයන් ගණනාවක් බිහිවීම. එහෙම බිහිවෙච්ච නව රාජ්‍යයන් කිහිපයකට උදාහරණ අපි ලියන්න ඕනි. පළමු ලෝක සංග්‍රාමයෙන් පස්සේ යුරෝපා මහද්වීපය තුල බිහිවෙච්ච අලුත් රටවල් කීපයක් තියෙනවා. ලියන්න ඊළඟ රූලේ වරහණක් දාලා එහෙම බිහිවෙච්ච අලුත් රටවල් නව රාජ්‍යයන් ටික ලියන්න. 1 ෆින්ලන්තය. ෆින්ලන්තය. 1 ෆින්ලන්තය. 2 පෝලන්තය. ෆින්ලන්තය. 1 ෆින්ලන්තය. 2 පෝලන්තය. 1 ෆින්ලන්තය. 2 පෝලන්තය. 1 ෆින්ලන්තය. 2 පෝලන්තය. 3 චෙකොස්ලෝවැකියාව. ෆින්ලන්තය, පෝලන්තය,
චෙකොස්ලෝවැකියාව 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 right එහෙනම් ඔන්න පළමු ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵලයක් විදියට පළමු ලෝක යුද්ධේ නිමා වෙනකොට යුරෝපයේ තුල ජන වර්ග පදනම් කරගෙන අලුත් රාජ්‍යයන් කිහිපයක් බිහි වෙනවා යුරෝපයේ. එහෙම බිහි වෙච්ච නව රාජ්‍යයන් තුනකට උදාහරණ දීලා තියෙනවා. එහෙම බිහි වෙච්ච නව රාජ්‍යයන් තුනයි හිමිදිරි කියන්නේ නව රාජ්‍යයන් තුන ෆින්ලන්තය, පෝලන්තය, චෙකොස්ලෝවැකියාව. කියන්නේ ෆින්ලන්තය, පෝලන්තය, චෙකොස්ලෝවැකියාව. එහෙනම් පළමු ලෝක යුද්ධය වෙනකොට මේ රටවල් යුරෝපෙ තිබුණේ නැහැ. 1914 පළමු ලෝක යුද්ධය ආරම්භ වෙනකොට මේ රටවල් යුරෝපෙ තිබුණාද? ෆින්ලන්තයේ කියලා රාජ්‍යයක් තිබුණේ නැහැ. පෝලන්තයේ කියලා රාජ්‍යයක් තිබුණේ නැහැ. චෙකොස්ලෝවැකියාව තිබෙත් නැහැ. හැබැයි පළමු ලෝක යුද්ධේ නිමා වෙනකොට මෙන්න මේ රටවල් යුරෝපයේ තුල අලුතින් බිහි වුණාද නැද්ද? අලුතින් බිහි වුණා. ෆින්ලන්තය, පෝලන්තය, චෙකොස්ලෝවැකියාව. මේවා තාමත් යුරෝපේ තියෙනවානේ. මේ රටවල් තාමත් යුරෝපේ තියෙනවා. එහෙනම් පළමු ලෝක යුද්ධයෙන් ජනිත වෙච්ච පස්වෙනි ප්‍රධාන ප්‍රතිඵලය තමයි ජන වර්ග මත නව රාජ්‍යයන් ගණනාවක් බිහිවීම. හැමෝම කියන්නේ ජන වර්ග මත නව රාජ්‍යයන් ගණනාවක් බිහිවීම. එහෙම බිහි වෙච්ච නව රාජ්‍යයන් තමයි ෆින්ලන්තය, පෝලන්තය සහ චෙකොස්ලෝවැකියාව කියලා කියන්නේ. මොනවද? ෆින්ලන්තය, පෝලන්තය සහ චෙකොස්ලෝවැකියාව කියලා කියන්නේ. ඒ ප්‍රතිඵලාංක පහ. දන්නවද 6 වෙනි ප්‍රතිඵලය මොකක්ද කියලා? පළමු ලෝක යුද්ධයෙන් ජනිත වෙච්ච 6 වෙනි ප්‍රතිඵලය තමයි යුරෝපයේ පුරාම මොකද්ද? සමස්ත යුරෝපා මහද්වීපයේ පුරාම ආර්ථික අර්බුදයක් ඇති වුණා. යුරෝපයේ හැම රටකම ආර්ථිකයන් කඩා වැටිලා ඒ රටවල් බංකොලොත් වුණාද නැද්ද? ඒ රටවල් බංකොලොත් වුණා. එහෙනම් පළමු ලෝක යුද්ධේ නිමා වෙන්නේ සමස්ත යුරෝපා මහද්වීපයටම ආර්ථික අර්බුදයක් ඇති කරමින්. එහෙනම් ලියන්න ප්‍රතිඵලාංක 6. යුරෝපා මහද්වීපය තුල ආර්ථික පරිහානියක් ඇතිවීම. ලියන්න 6 වෙනි ප්‍රතිඵලය. යුරෝපා මහද්වීපය තුල ආර්ථික පරිහානියක් ඇතිවීම. 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 එහෙනම් ඔන්න පළමු ලෝක සංග්‍රාමයෙන් ජනිත වෙච්ච ප්‍රතිඵලාංක 6. මොකද ප්‍රතිඵලාංක 6? යුරෝපා මහද්වීපය තුල ආර්ථික පරිහානියක් ඇතිවීම. හැමෝම කියන්නේ යුරෝපා මහද්වීපය තුල ආර්ථික පරිහානියක් ඇතිවීම. එහෙනම් යුරෝපය තුල ආර්ථික පරිහානියක් ඇති වුණා ලෝක යුද්ධේ නිමා වීමත් එක්ක. ඒ ප්‍රතිඵලාංක 6. ඔබ දන්නවද? පළමු ලෝක යුද්ධේ නිමා වෙන්නේ රටවල් දෙක ලෝකේ බලවත්ම රාජ්‍යයන් දෙක බවට පත් වෙමින්. පළමු ලෝක යුද්ධේ නිමා වෙන්නේ ලෝකේ රටවල් දෙක මේ ලෝකේ බලවත්ම රාජ්‍යයන් දෙක බවට පත් කරමින්. මොකක්ද ලෝකේ බලවත්ම රාජ්‍යයන් දෙක? පළමු ලෝක යුද්ධයෙන් පස්සේ. පළමු ලෝක යුද්ධයෙන් පස්සේ මේ ලෝකේ තිබුණු බලවත්ම රටවල් දෙක තමයි පුතේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ මහා බ්‍රිතාන්‍යය. ඇමරිකාවයි මහා බ්‍රිතාන්‍යයයි පළමු ලෝක යුද්ධේ නිමා වෙනකොට ලෝකේ බලවත්ම භයානකම බලවත්ම ප්‍රබලතම රටවල් දෙක බවට පත් වෙලා තිබුණා. එක එක ප්‍රතිඵලයක්. ලියන 7 වෙනි එක. ලියන්න ඇමරිකා එක්සත් ජනපදයේ හා මහා බ්‍රිතාන්‍යය. ඇමරිකා එක්සත් ජනපදයේ හා ලියන්න ඇමරිකා එක්සත් ජනපදයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ හා මහා බ්‍රිතාන්‍යය. ඇමරිකා එක්සත් ජනපදයේ හා මහා බ්‍රිතාන්‍යය ලෝක බලවතුන් බවට පත්වීම. ඇමරිකා එක්සත් ජනපදයේ හා මහා බ්‍රිතාන්‍යය ලෝක බලවතුන් බවට පත්වීම. කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ හා මහා බ්‍රිතාන්‍යය ලෝක බලවතුන් බවට පත්වීම. හැමෝම කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ හා මහා බ්‍රිතාන්‍යය
ලෝක බලවතුන් බවට පත්වීම. එහෙනම් ඇමරිකාවයි මහා බ්‍රිතාන්‍යයයි ලෝක බලවතුන් බවට පත් වෙනවා පළමු ලෝක යුද්ධයේ නිමාවීමත් එක්ක. ඒ 7 වෙනි ප්‍රතිඵලය කියන 7 ඇමරිකා එක්සත් ජනපදය හා මහා බ්‍රිතාන්‍ය ලෝක බලවතුන් බවට පත්වීම. ඒ 7 8 වෙනි එක දන්න එක මොකක්ද? 8 වෙනි එක තමයි පළමු ලෝක යුද්ධයෙන් පස්සේ නැවත වතාවක් මේ ලෝකයේ තුල ලෝක සංග්‍රාමයක් ඇති වෙන එක වළක්වන්න ලෝක බලගතු රටවල නායකයෝ එක්කහු වෙලා නිර්මාණය කරගත්ත නේද ජාත්‍යන්තර සම සංවිධානය. මොකක්ද පළමු ලෝක යුද්ධයෙන් පස්සේ බිහි වෙච්ච ඔය කියන ජාත්‍යන්තර සම සංවිධානය? පුළුවන්ද කියන්න? මොකද බිහි වෙච්ච ජාත්‍යන්තර සම සංවිධානය? එයා පුතා ජාතීන්ගේ සංවිධානය. ජාතීන්ගේ සංගමයනේ. ජාතීන්ගේ සංගමය. එහෙනම් පළමු ලෝක යුද්ධයෙන් පස්සේ ලෝක සාමය උදෙසා බිහි වෙනවා ජාත්‍යන්තර සම සංවිධානයක්. ඒකට කිව්වා ජාතීන්ගේ සංගමය කියලා. ජාතීන්ගේ සංගමය කියන ජාත්‍යන්තර සම සංවිධානය බිහි වෙන්නේ සඳලි පළමු ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් විදියට. පළමු ලෝක යුද්ධය උනේ නැත්තම් ජාතීන්ගේ සංගමය කියලා එකක් බිහි වෙන්නේ නැහැනේ. ලියන්න අවසන් ප්‍රතිඵලය. ලියන්න නැවත වරක් ලෝක සංග්‍රාමයක් ඇතිවීම. ලියන්න මෙහෙම ලියන්න. ඒක ඕනේ නැහැ. නවත. මෙහෙම ලියන්න. ජාත්‍යන්තර සාමය උදෙසා ජාත්‍යන්තර සාමය උදෙසා අවසන් ප්‍රතිඵලය ලියන්න. ජාත්‍යන්තර සාමය උදෙසා අවසන් ප්‍රතිඵලයේ ජාත්‍යන්තර සාමය උදෙසා ජාතීන්ගේ සංගමය බිහි කර ගැනීම. ජාත්‍යන්තර සාමය උදෙසා ලෝක සාමය උදෙසා ජාතීන්ගේ සංගමය බිහි කර ගැනීම. ලෝක සාමය උදෙසා ජාතීන්ගේ සංගමය බිහි කර ගැනීම. ජාතීන්ගේ සංගමය බිහි කර ගැනීම. right. ලෝක සාමය උදෙසා ජාතීන්ගේ සංගමය බිහි කර ගැනීම. ඔන්න පුතා ජාතීන්ගේ සංගමය කියන ජාත්‍යන්තර සම සංවිධානය බිහි වෙන්නේ පළමු ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵලයක් විදියට. ඔන්න ඔය ප්‍රතිඵල 8 තමයි පළමු ලෝක යුද්ධය තුලින් ජනිත වෙන්නේ. ඔය ඉගෙන ගත්තේ අපි පළමු ලෝක සංග්‍රාමයෙන් ජනිත වෙච්ච ප්‍රතිඵල 8ක් තියෙනවානේ. ඔය 8 මතක තියෙන්න ඕනි. ඔය 8ම මතක තියෙන්න එපා. අවසන් ප්‍රතිඵලය මොකද්ද? ලෝක සාමය උදෙසා ජාතීන්ගේ සංගමය බිහි කර ගැනීමනේ. උඩින් එක ඇමරිකා එක්සත් ජනපදයේ සහ මහා බ්‍රිතාන්‍ය ලෝක බලවතුන් බවට පත්වීම. උඩින් එක මොකද්ද? 6 කියන 6 වෙනි එක යුරෝපා මහද්වීපය තුල ආර්ථික පරිහානියක් ඇතිවීම. සමස්ත යුරෝපා මහද්වීපය තුලම ආර්ථික අර්බුදයක් ඇති වුණානේ. ඒ 6 වෙනි එක. 5 වෙනි එක ජන වර්ග මත නවරාජ්‍යයන් ගණනාවක් බිහිවීම. ජන වර්ග මත නවරාජ්‍යයන් ගණනාවක් බිහි වෙනවා යුරෝපයේ. උදාහරණ තමයි ෆින්ලන්තය, පෝලන්තය සහ චෙකොස්ලෝවැකියාව. ඒ 5 වෙනි ප්‍රතිඵලය. 4 ඒකාධිපති ඒකාධිපති රාජාණ්ඩු පාලන කිහිපයක් බිඳ වැටීමනේ. ඒකාධිපති රාජාණ්ඩු පාලන කිහිපයක් බිඳ වැටෙනවා ජර්මන්, රුසියන්, ඕස්ට්‍රියා සහ තුර්කි රාජාණ්ඩු. 3 වෙනි ප්‍රතිඵලය මොකද්ද? පළමු ලෝක සංග්‍රාමයේ වරදකරුවා ලෙස ජර්මනිය නම් කට වර්සේලස් ගියුසෙමෙන් ජර්මනියට දඬුවම් පැමිණවීම. 2 විශාල ජීවිත හා දේපලාන සිදුවීම. 1 මධ්‍යම බලවතුන්ගේ පිළ පරාජයටපත් වී මිත්‍ර පිළ ජයග්‍රහණය කිරීම. ඔන්න පළමු ලෝක සංග්‍රාමයෙන් ජනිත වෙච්ච ප්‍රතිඵල 8. ඒ ප්‍රතිඵල 8 විනාඩියක් දෙන්නම් පාඩම් කරලා දෙන්න. ඉතා වැදගත්. කම්මැලි වෙලා බෑ. අපේ හොඳ ළමයි ටිකනේ. අනේ පුතේ ඉක්මනට පාඩම් කරමු. ඔයාලා හොඳයිනේ. ප්‍රතිඵල 8ක් තියෙනවා. ලස්සනට පාඩම් කරලා දෙන්න පැටියෝ. 1 ONE1 1 පටන් ගන්නකො. පටන් ගන්න. YouTube ද
හරිද? කියවද? පළමු ලෝක සංග්‍රාමයෙන් ජනිත වෙච්ච ප්‍රතිඵල 8ක් තියෙනවානේ. විභාගෙට ඇහුවොත් 3ක් 4ක්වත් ලියා ගන්න එපා. නිසා Taman කැමති ලේසි ප්‍රතිඵල 8න් 4ක්වත් පාඩම් කරලා තියෙන්න ඕනි. හරි ලේසිනේ. මධ්‍යම බලවතුන්ගේ පිළ පරාජයටපත් වී මිත්‍ර පිළ ජයග්‍රහණය කිරීම. ඒකනේ. 2 විශාල ජීවිත හා දීපල හානි සිදුවීම. 3 පළමු ලෝක සංග්‍රාමයේ වරදකරුවා ලෙස ජර්මනිය නම් කොට වර්සේල්ස් ගිවිසුමෙන් ජර්මනියට දඬුවම් පැමිණවීම. 4 ඒකාධිපති රාජාණ්ඩු පාලන කිහිපයක් බිඳ වැටීම. අපහු කියන්නේ ඒකාධිපති රාජාණ්ඩු පාලන කිහිපයක් බිඳ වැටීම. කො කියන්නේ ඒකාධිපති රාජාණ්ඩු පාලන කිහිපයක් බිඳ වැටීම. පස්වෙනි කියන්නේ ජන වර්ග මත නව රාජ්‍යයන් ගණනාවක් බිහිවීම. ජන වර්ග මත නව රාජ්‍යයන් ගණනාවක් බිහිවීම. 6 යුරෝපයේ පුරා ආර්ථික අර්බුදයක් ඇති වුණා. 7 ඇමරිකාව සහ මහා බ්‍රිතාන්‍ය ලෝක බලවතුන් වුණා. 8 ලෝක සාමය උදෙසා ජාතීන්ගේ සංගමය බිහි කරගත්තා. නේද? ඔය ටික මතක තියාගන්න. ඕවා තමයි පළමු ලෝක සංග්‍රාමයෙන් ජනිත වෙච්ච ප්‍රතිඵල. හර නේද? අපි එතනින් ඉස්සරහට යන්න දරුපටාව. ඔන්න අහගෙන ඉන්න. දැන් ඔන්න අහගෙන හරියටම පළමු ලෝක සංග්‍රාමයේ නිමා වුණාට පස්සේ ඔබට මතකද පළමු ලෝක යුද්ධේ නිමා වෙච්ච දවස 1918 නොවැම්බර් මාසේ 11නේ. පළමු ලෝක යුද්ධේ නිමා වෙන්නේ 1918 නොවැම්බර් 11. පළමු ලෝක යුද්ධේ නිමා වුණාට පස්සේ ජයග්‍රාහී මිත්‍ර පිලේ රටවල නායකයෝ ජයග්‍රහණය කරේ මිත්‍ර පිලනේ. ඒ ජයගත්ත මිත්‍ර පිලේ රටවල නායකයෝ ජයග්‍රාහී මිත්‍ර පිලේ රටවල නායකයෝ ජයග්‍රාහී මිත්‍ර පිලේ රටවල නායකයෝ එකට රැස් වෙනවා ප්‍රංශයේ පැරිස් නගරයට. ප්‍රංශයේ පැරිස් නගරයට රැස් වෙනවා ජයග්‍රාහී මිත්‍ර පිලේ රටවල නායකයෝ. ඒ කවද්ද? 1919 ජනවාරි මාසේ. 1919 ජනවාරි මාසේ ජයග්‍රාහී මිත්‍ර පිලේ රටවල නායකයෝ එකට රැස් වෙනවා ප්‍රංශයේ පැරිස් නගරයට. රැස් වෙලා මේගොල්ලෝ තීරණය කරනවා ලෝක සාමය සොරකීම සඳහා අපි ගිවිසුමකට එළඹෙන්න ඕනි කියලා. ලෝක සාමය උදෙසා ඒගොල්ලෝ ගිවිසුමකට එළඹෙනවා. අපි ඒකට කියනවා පැරිස් සාම ගිවිසුම කියලා. ප්‍රංශයේ පැරිස් නගරයට තමයි ජයග්‍රාහී මිත්‍රපිලේ රටවල නායකයෝ එකට එක් වෙන්නේ. එහෙනම් පළමු ලෝක සංග්‍රාමයෙන් පස්සේ 1919 ජනවාරි මාසේ ජයග්‍රාහී මිත්‍රපිලේ රටවල නායකයෝ රැස් වෙනවා ප්‍රංශයේ පැරිස් නගරයට. රැස් වෙලා ලෝක සාමය උදෙසා ඒගොල්ලෝ ගිවිසුමක් ඇති කරගත්තා. එකඟතාවයක් ඇති කරගත්තා. අපි ඒකට කියනවා පැරිස් සාම ගිවිසුම කියලා. ඒ විතරක් නෙවෙයි. පැරිස් සාම ගිවිසුම විතරක් නෙවෙයි ඒගොල්ලෝ ඇති කරගත්තේ. ඒගොල්ලෝ ඇති කරගන්නවා තව ගිවිසුමක්. ඒ තමයි මේ ජයග්‍රාහී මිත්‍රපිලේ රටවල නායකයෝ කතිකා කරගන්නවා තීරණය කරනවා පළමු ලෝක සංග්‍රාමයේ වැරදිකරුවා කවුද කියලා. පළමු ලෝක සංග්‍රාමයේ වැරදිකරුවා තමයි ජර්මනිය. ජර්මනිය නිසා තමයි පළමු ලෝක යුද්ධයක් නිර්මාණය වුණේ. එහෙනම් ජයග්‍රාහී මිත්‍රපිලේ ළමයි එහෙනවද? එහෙනවද? හරි. ජයග්‍රාහී මිත්‍රපිලේ රටවල නායකයෝ පළමු ලෝක සංග්‍රාමයේ වරදකරුවා ලෙස ජර්මනිය නම් කරලා ජර්මනියට දඬුවම් කීපයක් ලබා දෙන්න වෙනම ගිවිසුමක් ඇති කරගත්තා. ඒ ගිවිසුමට කියනවා අපි වර්සේල්ස් ගිවිසුම කියලා. මොකද්ද කියන්නේ? වර්සේල්ස් ගිවිසුම කියලා. එහෙනම් පළමු ලෝක සංග්‍රාමයේ නිමා වුණාට පස්සේ ජයග්‍රාහී මිත්‍රපිලේ රටවල නායකයෝ රැස් වෙනවා
1919 ජනවාරි මාසේ ප්‍රංශය පැරිස් නගරයට රැස් වෙලා ලෝක සාමය උදෙසා ඒගොල්ලෝ පිහිටව ගන්නවා ගිවිසුමක්. අපි ඒකට කිව්වා පැරිස් සාම ගිවිසුම කියලා. ඒ ගිවිසුමට අමතරව ජයග්‍රාහී මිත්‍රපිලේ රටවල නායකයෝ පළමු ලෝක සංග්‍රාමයේ වරදකරුවා ලෙස ජර්මනිය නම් කරලා ජර්මනියට දඬුවම් කීපයක් ලබා දෙන්න තවත් ගිවිසුමක් ඇති කරගත්තා. ඒ ඇති කරගත්ත වෙනම ගිවිසුමට ඊළඟ ගිවිසුමට කියනවා අපි වර්සේල්ස් ගිවිසුම කියලා. මොකද කියන්නේ වර්සේල්ස් ගිවිසුම. අපි බලමු මේ වර්සේල්ස් ගිවිසුම හරහා ජර්මනියට ලබා දීපෝ දඬුවම් මොනවද කියලා. වර්සේල්ස් ගිවිසුමෙන් ජයග්‍රාහී මිත්‍රපිලේ රටවල වර්සේල්ස් ගිවිසුම හරහා ජර්මනියට ලබා දීපෝ දඬුවම් මොනවද කියලා අපි බලන්න ඕනේ. right අපි ලියමු ඡේදයක්. අර පළමු ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵල වලට යටින් ලියන්න ඡේදයක්. පළමු ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵල වලට යටින් ලියන්න මෙහෙම ඡේදයක් මේ විදියට. ලියන්න පළමු ලෝක සංග්‍රාමයේ නිමාවටපත් වීමෙන් පසු ලියන්න පළමු ලෝක සංග්‍රාමය නිමාවටපත් වීමෙන් පසු ඡේදයක් ලියන්න ඕනේ. ඡේදයක්. පළමු ලෝක සංග්‍රාමය නිමාවටපත් වීමෙන් පසු ඡේදයක් ලියන්න. පළමු ලෝක සංග්‍රාමය නිමාවටපත් වීමෙන් පසු 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 නිමාවටපත් වීමෙන් පසු ජයග්‍රාහී පළමු ලෝක සංග්‍රාමයේ නිමාවටපත් වීමෙන් පසු ජයග්‍රාහී මිත්‍රපිලේ රටවල නායකයින් 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 1919 ජනවාරි මාස ජයග්‍රාහී මිත්‍රපිලේ රටවල නායකයින් 1919 ජනවාරි මාස 1919 ජනවාරි මාස 1919 ජනවාරි මාස 1919 ජනවාරි මාස ප්‍රංශයේ 1919 ජනවාරි මාස ප්‍රංශයේ පැරිස් නුවරට රැස්ව 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 ලෝක සාමය උදෙසා ප්‍රංශයේ පැරිස් නුවරට රැස්ව ලෝක සාමය උදෙසා ලෝක සාමය උදෙසා ලෝක සාමය උදෙසා ලෝක සාමය උදෙසා සාම ගිවිසුමක්ද ඇති කරගත් 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 සාම ගිවිසුමක්ද ඇති කරගත් සාම ගිවිසුමක්ද ඇති කරගත් එය සාම ගිවිසුමක්ද ඇති කරගත් එය වෙනත් පාරපෑනකින් ලියන්න එය පැරිස් සාම ගිවිසුම ලෙස හඳුන්වයි. එය පැරිස් සාම ගිවිසුම ලෙස හඳුන්වයි.
එය පැරිස් සාමගිවිසුම ලෙස හඳුන්වයි. එය පැරිස් සාමගිවිසුම ලෙස හඳුන්වයි. එය පැරිස් සාමගිවිසුම ලෙස හඳුන්වයි. එතෙන්ටම ලියන්න. එය පැරිස් සාමගිවිසුම ලෙස හඳුන්වයි. එසේම 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 ජයග්‍රාහී මිත්‍රපිල එසේම ජයග්‍රාහී මිත්‍රපිල එතෙන්ටම ලියන්න. එසේම ජයග්‍රාහී මිත්‍රපිල එසේම ජයග්‍රාහී මිත්‍රපිල පළමු ලෝක සංග්‍රාමයේ වරදකරුවා ලෙස එසේම ජයග්‍රාහී මිත්‍රපිල එසේම ජයග්‍රාහී මිත්‍රපිල පළමු ලෝක සංග්‍රාමයේ වරදකරුවා ලෙස පළමු ලෝක සංග්‍රාමයේ වරදකරුවා ලෙස පළමු ලෝක සංග්‍රාමයේ වරදකරුවා ලෙස ජර්මනිය නම් කොට පළමු ලෝක සංග්‍රාමයේ වරදකරුවා ලෙස ජර්මනිය නම් කොට 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 ජර්මනියට දඬුවම් පැමිණවීම සඳහා 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 වර්සේල්ස් ගිවිසුමද ඇති කර ගන්නා ලදී. 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 right විභාගෙට අහන්න පුළුවන් කෙටි ප්‍රශ්නයක්. එහෙම නැත්නම් බහුවර්ණයක් අහන්න පුළුවන්. පළමු ලෝක සංග්‍රාමයේ වරදකරුවා ලෙස ජර්මනිය නම් කරලා ජර්මනියට දඬුවම් පමුණවන්න ඇති කරගත්ත ගිවිසුම මොකක්ද කියලා. ජර්මනියට දඬුවම් ලබා දෙන්න ඇති කරගත්තු ගිවිසුම මොකක්ද? වර්සේල්ස් ගිවිසුම. මොන ගිවිසුමද? වර්සේල්ස් ගිවිසුම. මේ වර්සේල්ස් ගිවිසුමට ලැබෙන්නේ ජයග්‍රාහී මිත්‍රපිරේ රටවල් 1919 ජනවාරි මාසේ ප්‍රංශේ පැරිස් නගරයේදී කියන එකත් මතක තියෙන්න ඕනේ. දැන් අපි බලමු පළමු ලෝක සංග්‍රාමයේ වරදකරුවා ලෙස ජර්මනිය නම් කරලා මේ ජර්මනියට දඬුවම් ලබා දෙන්න වර්සේල්ස් ගිවිසුමෙන් දීපු දඬුවම් මොනවද කියලා. වර්සේල්ස් ගිවිසුම හරහා ජර්මනියට දීපු දඬුවම් මොනවද කියලා අපි බලන්න ඕනේ. බලමු අපි ජර්මනියට මොන වගේ දඬුවම් ටිකක්ද මිත්‍රපිලේ රටවල් වර්සේල්ස් ගිවිසුම හරහා ලබා දුන්නේ කියලා. දැන් බලමුකෝ. බලන්න පුතා. ඊළඟ අනුමාත්‍රකාව. වර්සේල්ස් ගිවිසුමෙන් ජර්මනියට පැමිණ වූ දඬුවම්. වර්සේල්ස් ගිවිසුමෙන් ජර්මනියට පැමිණ වූ දඬුවම් ටික ගැන අපි බලමුකෝ. බලන්නකෝ. 1 මොකද තියෙන එක දීලා ජයග්‍රාහී රටවලට විශාල වන්දියක් ගෙවීමට ජර්මනියට නියම කිරීම. අන්න වර්සේල්ස් ගිවිසුමෙන් ජර්මනියට කියනවා ජයග්‍රාහී මිත්‍රපිලේ රටවල් වෙනුවෙන් විශාල වන්දියක් වාගේ වන්න ඕන කියලා. අන්න බලන්නකෝ. වර්සේල්ස් ගිවිසුමෙන් ජර්මනියට කියනවා ඔයා තමයි පළමු ලෝක සංග්‍රාමයේ වරදකරුවා. ඔයා නිසා තමයි මේ ලෝක යුද්ධය හටගත්තේ. ඔයා නිසා අපිට ලොකු හානියක් වුණා. ඒ වෙනුවෙන් ඔයා ලොකු වන්දියක් ජයග්‍රාහී රටවලට ගෙවන්න ඕන කියලා ආන්න වර්සේල්ස් ගිවිසුමෙන් ජර්මනියට එක දඬුවමක් ලබා දුන්නා. මොකද දීපු දඬුවම කියන වල ජයග්‍රාහී රටවලට විශාල වන්දියක් ගෙවන්න කිව්වා. මිත්‍රපිලට ලොකු වන්දියක් ගෙවන්න කිව්වා. දරාගත නොහැකි, ගෙවාගත නොහැකි
දෙවන්ත වන්දියක් කියන්නේ හොඳේ. සෙල්ලම් වන්දියක් නෙවෙයි හොඳේ කිව්වේ. දරහාගත නොහැකි, ගෙවාගත නොහැකි අවුරුදු ගාණක් ගෙවන්න වෙන දෙවන්ත වන්දියක් තමයි මිත්‍රපිල ඉල්ලුවේ ජර්මනියෙන්. සනීපයිනේ නේ ළමයි. කියන්නේ පළවෙනි දඬුවම කියන්නේ මුල්ම දඬුවම කියන්නේ ජයග්‍රාහී රටවලට විශාල වන්දියක් ගෙවීමට නියම කිරීම. ඒක පළවෙනි දඬුවම. දෙක හමුදාව තබා ගැනීමට හා අවියාවුද නිෂ්පාදනය කිරීමට සීමා පැනවීම. වර්සේල්ස් ගිවිසුම කියනවා මින් ඉස්සරහට ජර්මනියට තියාගන්න පුළුවන් හමුදාව මෙච්චරයි. 50000න් උඩ ගෙනියන්න බෑ. 50000න් උඩ ගෙනියන්න බෑ හමුදාව. අර නේද? ජර්මන් හමුදාව ඉන්න පුළුවන් 50000ක් විතරයි. ඊට එහා වැඩි කරන්න බෑ. හමුදාව තබා ගැනීම සඳහා සීමා පැනෙවුවා. වර්සේල්ස් ගිවිසුම කියනවා මින් ඉස්සරහට ජර්මනියට මේ හිතන ගණන් හමුදාට බඳව ගන්න බෑ. 50000 තමයි රේට් එක. ඊට එහා උඩින් හමුදා බඳව ගන්න බෑ. ඒක සීමාව. අනිත් එක තමයි ඔය විශාල අවියාවුද කාලතුවක්කුද නේද? යුද ගුවන් යානාද, යුද නෞකාද, ඒ වගේ දෙවන්ත යුද නෞකා, යුද ගුවන් යානා, දෙවන්ත අවියාවුද නිෂ්පාදනය කිරීම තහනම් කරා, සීමා කරා. ඔය පොඩි T56 ගෙනියවිය පොඩි තුවක්කු කෑලි නිෂ්පාදනය කරත හැකි. ලොකු අවි, බර අවි නේද? ඒව නිෂ්පාදනය කරන්න තහනම් කරා වර්සේල්ස් ගිවිසුමේ. කියන්නේ දෙවෙනි එක හමුදාව තබා ගැනීමට හා අවියාවුද නිෂ්පාදනය කිරීමට සීමා පැනවීම. කියන්නේ දෙවෙනි දඬුවම කියන්නේ හමුදාව තබා ගැනීමට හා අවියාවුද නිෂ්පාදනය කිරීමට සීමා පැනවීම. තපාරක් කියන්නේ හමුදාව තබා ගැනීමට හා අවියාවුද නිෂ්පාදනය කිරීමට සීමා පනවන්න මිත්‍රපිල කටයුතු කරාද නැද්ද? මිත්‍රපිල කටයුතු කරා. ඒ දෙවෙනි දඬුවම කියන්නේ හමුදාව තබා ගැනීමට හා අවියාවුද නිෂ්පාදනය කිරීමට සීමා පැනෙවුවා. ඒ දෙවෙනි දඬුවම. කියන්නේ තුන්වෙනි එක මොකද්ද? ඇල්සාස් ලොරේන් නගර යලි ප්‍රංශයට ලබා දීම. හරිනේ පුතේ. සනීපයිනේ. මගේ බුදු අම්මේ බලන්නකෝ. ඔය නගර දෙක ජර්මනිය සතු කරගන්න නේද? ඔය ඔක්කොම ගේම් ටික ගැහුවේ. ඈ ළමයි. ඇල්සාස් ලොරේන් මතක ඇතිනේ. ජර්මනිය එක්සත් කිරීමේ ව්‍යාපාරයේදී තමයි ඔටෝ වෝන් බිස්මාර්ක් ප්‍රංශීය සතුව තිබුණු ගල් අඟුරු යකඩවානේ නිදානයක් බඳු ඇල්සාස් ලොරේන් නගර දෙක ජර්මනියට ඇඳගත්තේ. ඔය ඇල්සාස් ලොරේන් නගර දෙක යලි ප්‍රංශය ඈඳගනී කියන බයට ඇල්සාස් ලොරේන් නගර දෙක රැකගන්න තමයි නේද? මේ ප්‍රංශීය යුරෝපය තුල හුදකලා කරලා නේද? ලොකු සෙල්ලම් ගොඩක් දැම්මේ. අවසානට මොකෝ උනේ? පළමු ලෝක යුද්ධයෙන් පස්සේ වර්සේල්ස් ගිවිසුම කියනවා ජර්මනියට මේ ඔයාලා අල්ලගෙන ඉන්නවා ඇල්සාස් ලොරේන් කියලා ප්‍රංශයට අයිති නගර දෙකක්. වහාම ඒ නගර දෙක ලබා දෙන්න ඕනි ජර්මනියට කියලා. අන්න බලන්නකෝ ඇල්සාස් ලොරේන් නගර දෙක ළමයි යලි ප්‍රංශයට ලබා දෙන්න සිද්ධ වුණා ජර්මනියට. අයියෝ අපරාධනේ කාපු කට්ට. මේක රැකගන්න මාර්ගය මං දුන්නේ. වැඩක් උන්නේ නැහැ. වර්සේල්ස් ගිවිසුම කියනවා බෑ ඇල්සාස් ලොරේන් නගර දෙන්න යලි ප්‍රංශයට කියලා. අන්න තුන්වෙනි දඬුවම. සනීපයිනේ නේද? කියන්න හතරවෙනි දඬුවම මොකද්ද? යුරෝපයෙන් පිටත ජර්මන් යටත් විජිත ජයග්‍රාහී රටවල් අතර බෙදා ගැනීම. අන්න අවසාන කරුණ පොඩ්ඩක් ආයි කියවන්නකෝ. යුරෝපයෙන් පිටත ජර්මන් යටත් විජිත ජයග්‍රාහී රටවල් අතර බෙදා ගැනීම. ඒ කියන්නේ පළමු ලෝක යුද්ධේ පටන් ගන්නකොට පළමු ලෝක යුද්ධේ වෙනකොට ජර්මනිය විසින් ආක්‍රමණය කරලා යටත් කරගෙන තිබුණු රටවල් තියෙනවානේ. යටත් විජිත ජර්මනියට අයිති වෙලා තිබුණු යටත් විජිත මොකද කරන්නේ? පළමු ලෝක යුද්ධයෙන් පස්සේ ජර්මනිය අත්පත් කරන් තිබුණා නම් යුරෝපයේ තුල රටවල් කීපයක් ඒව ගත්තේ නැහැ. හැබැයි යුරෝපා මහද්වීපයෙන් පිටත ආසියාවේ, අප්‍රිකාවේ, ඇමරිකානු මහද්වීපවල ජර්මනිය යටත් විජිත පිහිටවගෙන තිබුණා නම් ඒවා ජර්මනියෙන් ගලවලා ජයග්‍රාහී මිත්‍රපිලේ රටවල් අතර
බෙදාගත්තද නැද්ද? ජයග්‍රාහී මිත්‍ර පිළි රටවල් අතර බෙදාගත්තා. හැබැයි ජර්මනිය යුරෝපයේ කොහේ හරි අල්ලගෙන තිබුණා නම් ඒ ටික ජර්මනියටම ලබා දෙන්න කටයුතු කරලා තිබුණා. කියන අවසන් දඩුවම යුරෝපයෙන් පිටත ජර්මන් යටත් විජිත ජයග්‍රාහී රටවල් අතර බෙදා ගැනීම. තාපාරක් කියන්නේ යුරෝපයෙන් පිටත ජර්මන් යටත් විජිත ජයග්‍රාහී රටවල් අතර බෙදා ගැනීම. ඔන්න වර්සේල්ස් යුසුමෙන් ජර්මනියට ලබා දීපු දඬුවම් හතරක් තියෙනවා. ඒ දඬුවම් හතර අනිවාර්යෙන් වැදගත්. වර්සේල්ස් යුසුමෙන් ජර්මනියට දීපු දඬුවම් හතර. හැමෝම කියන්නේ එක. ඔයාලා කියනවා හයියෙන් කියන්නේ එක. ජයග්‍රාහී රටවලට විශාල වන්දියක් ගෙවීමට නියම කිරීම. කියන්නේ ජයග්‍රාහී රටවලට විශාල වන්දියක් ගෙවීමට ජර්මනියට නම් සිද්ධ වුණා. ඒ පළවෙනි දඬුවම. දෙවෙනි එක මොකද්ද? හමුදාව තබා ගැනීම හා අවියාවද නිෂ්පාදනය කිරීමට සීමා පැනෙව්වා. තුන්වෙනි එක ඇල්සාස් ලොරේන් නගර යලි ප්‍රංශයට ලබා දීම. හතරවෙනි එක මොකද්ද? යුරෝපයෙන් පිටත ජර්මන් යටත් විජිත ජයග්‍රාහී රටවල් අතර බෙදා ගැනීම. අවසාන කරුණ කියන්නේ යුරෝපයෙන් පිටත ජර්මන් යටත් විජිත ජයග්‍රාහී රටවල් අතර බෙදා ගැනීම. ඔය දඬුවම් හතර මට පාඩම් කරලා ඕනි. පටන් ගන්න. ඒ දඬුවම් හතර ඉක්මන් කරන්න. ඉක්මනට ඕනි. නම් කරාම රසායන කියන්න ඕනි. හොඳේ. හසිත ඉන්නවද? හසිත නැහැ. ඉසුරු ලින්දර ඉන්නවද? ගින්දර වගේ. ඉන්නවයි. ෂා නියමයි. මේ මට කියන්න දැන් ෆයිනල් ආවේ කවුද? හෙටනේ සෙමි ෆයිනල්. හෙට සෙමි ෆයිනල් නෙවෙයි ෆයිනල් වෙන්නේ නැති. ෆයිනල් 23 දිනේ සර්. ග්ලැඩියේටර්ස්ලා ෆයිනල් ගැහුවේ නැද්ද? මේ සෙමි ෆයිනල් දෙකම ඉවර නැද්ද? නෑ ග්ලැඩියේටර්ස්ලා ගෝල් ආවා. අනිත් පැත්තෙන් සෙමි ෆයිනල් තව කවුරුවත් ආවේ නැද්ද? හෙටත් එක මැච් එකක් තියෙනවා සර් කොහමද? මට ඒ ටික බලන්න උනේම නෑ කොල්ලෝ. නෑ ඊ එකෙන් ඉතල ආවේ ඊට පස්සේ අර ප්‍රසාද ලකුණු වලින් මැච් දෙකක් දුකද ගන්න තියෙන ශ්‍රී ලංකාවේ එක ගන්න. එහෙමද? හරියට ඔව් අපි වැළුවේද? ඒකනේ. ඉසුරුවර වරුෂවිතාන සර්ලා ගෙදර මලගයක් වෙලා නේ. ඔස ගියයි. අනේ පුතේ මට යන්න උන්නේ නෑ. මට මේ ආරංචි උනේ මේ අද ඉස්කෝලේ ගියා. මම ඊයේ උදේ දවසේම හිටියේ ගාල්ලේ. ගාල්ලේ දවසේම හිටියේ මේ ඥාති ගෙදර ගියා උදේ. ඒ පාර අපේ පුංචි ලඩ වෙලා මේ දවස්වල ගාල්ලේ. ඉතින් එයා බලන්න ගියා මේ ඊයේ උදේ ඉරිදා උදේ 6ට ගියේ ගෙදරේ. එහෙම ගිහිල්ලා මේ එහෙ ඉඳලා හවස ඔන්ලයින් එකට මෙහෙම කෙලින්ම ආවේ. හවස පන්තියට ඔන්ලයින් කරන්න ආවේ මේ. ඉතින් ඊයේ හවස ඔන්ලයින් දෙකලා උදේ ඉස්කෝලේ ගියාම දැන්නේ. අද පන්ති 3ක්නේ කොල්ලෝ. හැරෙන්නවත් වෙලාවක් තිබුණා. හෙටවත් ගිහිල්ලා එනවා. අද මම ඉතින් අස් කරා සර්. අද තමයි අස් කරලා තිනවා. කරන් දෙයක් නැහැ හෙට යනවා. අපේ ළමයින්ට පාඩම් ඇතිනේ. වර්සේල්ස් යුසුමෙන් ජර්මනියට දීපු දඬුවම් සෙල්ලම් නෑ නේද? විශාල වන්දියක් ගෙවන්න කිව්වා. හමුදාව සහ අවයාවද නිෂ්පාදනය කිරීමට සීමා පැනෙව්වා. ඇල්සාස් ලොරේන් නගර යලි පන්සලට ලබා දුන්නා. ජර්මනිය අල්ලගත් යටත් විජිත ටික ජයග්‍රාහී රටවල් බෙදාගත්තා. සනීපයිනේ ජර්මනියට. හරිනේ. ලෝකෙ මල්ලන්න ගියේ. අවසානට තිබිච්ච ටිකක් නැති වුණා. ඇල්සාස් ලොරේන් ටිකක් නැති වුණානේ. නේද? හොඳයි. එහෙනම් දරුවකට අපි ඉස්සරහට කතා කරමු. දැන් අපි කතා කරමු මේ පළමු ලෝක සංග්‍රාමයේ නිමා වුණාට පස්සේ ලෝක සාමය ආරක්ෂා කරා. නැවත වරක් මේ ලෝකයේ තුල ලෝක යුද්ධයක් ඇති වෙන එක වළක්වන්න ජාත්‍යන්තර සාම සංවිධානයක් බිහි කරගත්තා. ජාතීන්ගේ සංගමය කියලා අපි කතා කරමු. ඒ ජාතීන්ගේ සංගමයේ බිහිවීම පිළිබඳ. ඊළඟ මාතෘකාව තමයි ජාතීන්ගේ සංගමයේ බිහිවීම. ජාතීන්ගේ සංගමයේ බිහිවීම පිළිබඳව තමයි අපි කතා කරා. අපේ දරුපටාව
අපි දන්නවා ජාතීන්ගේ සංගමයේ බිහි වෙන්නේ පළමු ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵලයක් විදියට. මම කියවනේ පළමු ලෝක සංග්‍රාමය නිමා වුණාට පස්සේ ජයග්‍රාහී මිත්‍ර පිළේ රටවල නායකයෝ එකතු වෙනවා රැස් වෙනවා ප්‍රංශේ පැරිස් නගරයට 1919 ජනවාරි මාසේ. එතෙන්ට රැස් වෙලා ඒගොල්ලෝ කතිකා කරගන්නවා මේ ලෝක සාමය උදෙසා ජාත්‍යන්තර සාම සංවිධානයක් බිහි කරගත යුතුයි. ජාත්‍යන්තර සාම සංවිධානයක අවශ්‍යතාවය එතෙන්දි මතු වුණා. ජයග්‍රාහී රටවල නායකයෝ ජාත්‍යන්තර සාම සංවිධානයක් පිළිබඳ කතා කරා. අදහස් වමාරු කරගත්තා. එවැනි සංවිධානයක අවශ්‍යතාවය ඒ ගොල්ලෝ අතර කතිකා වුණාද නැද්ද? ඒ රටවල් අතර ඒ රටවල් නායකයෝ අතර කතිකා වුණා කියන එක මතක තියාගන්න. එහෙම සංවිධානයක අවශ්‍යතාවය කතිකා වුණාට පස්සේ මේ කතිකාවතට සම්බන්ධ වෙච්ච ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වුඩ්රෝ විල්සන් මහත්තයා ඇමරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන් මහත්තයාට හිතෙනවා මේ ලෝක සාමය උදෙසා ජාත්‍යන්තර සාම සංවිධානයක් ස්ථාපිත කරන්න ඕනේ කියලා. ඒ අනුව ඇමරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන් මහත්තයාගේ මූලිකත්වයෙන් නායකත්වයෙන් නිර්මාතෘත්වයෙන් ලෝක සාමය උදෙසා ජාත්‍යන්තර සාම සංවිධානයක් බිහි කරගත්තා 1920 ජනවාරි මාසේ 10. කවද්ද? 1920 ජනවාරි 10 ලෝක සාමය උදෙසා ජාත්‍යන්තර සාම සංවිධානයක් බිහි කරගන්නවා ඇමරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන්. එහෙම බිහි කරගත්ත ජාත්‍යන්තර සාම සංවිධානයට කියන්නේ මොකක් කියලාද? මොකක්ද ඒකේ නම? ජාතීන්ගේ සංගමය. එහෙනම් ජාතීන්ගේ සංගමය නමින් ජාත්‍යන්තර සාම සංවිධානයක් බිහි වෙනවා 1920 ජනවාරි 10. ඒක බිහි කරන්න මුල් වුණේ කවුද? මේක බිහි කරන්න මුල් වුණේ කවුද? ජාතීන්ගේ සංගමයේ නිර්මාතෘවරයා කවුද? ජාතීන්ගේ සංගමයේ ගොඩනගන්නේ කවුද? ඇමරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන්. හොඳට මතක තියාගන්න. ඇමරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන් මහත්තයාගේ මූලිකත්වයෙන් ප්‍රධානත්වයෙන් තමයි ජාතීන්ගේ සංගමය බිහි වෙන්නේ 1920 ජනවාරි 10 කියන එක මතක තියාගන්න. අනිවාර්යෙන් අහනවා විභාගෙට ජාතීන්ගේ සංගමයේ නිර්මාතෘවරයා කවුද කියලා. ජාතීන්ගේ සංගමය බිහි කරන්නේ කවුද? ඇමරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන්. වුඩ්රෝ විල්සන් කියලා කියන්නේ පළමු ලෝක යුද්ධ සමයේ ඇමරිකාව මෙහෙයවූ නායකයා. පළමු ලෝක යුද්ධ සමයේ ඇමරිකානු ජනාධිපතිවරයා තමයි වුඩ්රෝ විල්සන්. ආන්නේ වුඩ්රෝ විල්සන් තමයි ලෝක සාමය උදෙසා 1920 ජනවාරි 10 ජාතීන්ගේ සංගමය නමින් ජාත්‍යන්තර සාම සංවිධානයක් ස්ථාපිත කරේ කියන එක මතක තියාගන්න. ඔයාලා දන්නවද මේ සංවිධානය බිහි කරන මුල් අවස්ථාවේ මේ සංවිධානය බිහි කරපු මුල් අවස්ථාවේ මේ ජාතීන්ගේ සංගමය තුල සමාජිකත්වයේ අරගත්තා ලෝකේ රටවල් 42ක්. ලෝකේ රටවල් 42ක සමාජිකත්වයක් ඇතුව තමයි ජාතීන්ගේ සංගමය බිහි වෙන්නේ 1920 ජනවාරි 10. එහෙනම් මේ සංවිධානයේ හදන මුල් අවස්ථාවේ මේකේ සමාජිකත්වයේ ගත්ත රටවල් කීයක්ද? 42ක්. රටවල් 42ක සමාජිකත්වයක් ඇතුව තමයි ජාතීන්ගේ සංගම බිහි වෙන්නේ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේකට රටවල් ගොඩක් එකතු වුණාද නැද්ද? ලෝකේ බොහෝ රටවල් මේ ජාතීන්ගේ සංගම ඇතුලේ සමාජිකත්වය අරගත්තා. හොඳයි. ඔන්න මාතෘකාව දාලා තියෙනවනේ ජාතීන්ගේ සංගමයේ බිහිවීම කියලා. හැමෝම කියවන්න. නෝට් එකක් දාලා තියෙන. ප්‍රකාශයක් දාලා තියෙනවනේ කියන මාත් එක්ක. පළමු ලෝක සංග්‍රාමයෙන් පසු මිත්‍රපිලේ රටවල නායකයින් රැස්වූ පැරිස් සාමගිවිසුමේදී ජාත්‍යන්තර එතන ඉස්සරහා කැල වැදිලා නැහැ. ජාත්‍යන්තර වැදිලා නැහැ. මෙන්න මේක ලියා ගන්න. ජාත්‍යන්තර සාම සංවිධානයක් බිහි කර ගැනීමේ ජාත්‍යන්තර සාම සංවිධානයක් බිහි කර ගැනීමේ අවශ්‍යතාවය මතුවිය. ජාත්‍යන්තර සාම සංවිධානයක් බිහි කර ගැනීමේ අවශ්‍යතාවය මතුවිය.
ජාත්‍යන්තර සාම සංවිධානයක් බිහි කර ගැනීමේ අවශ්‍යතාවය මතුවිය. එතෙන්ටම තියෙනවා ඇමරිකානු ජනාධිපති වුඩ්‍රෝ විල්සන් මහතාගේ ප්‍රධානත්වයෙන් 1920 ජනවාරි 20 කියලා තියෙන. ඒක හැදෙන්න ඕන වෙනස් වෙන්න ඕන කොහොමද? 1920 ජනවාරි කීයද? 10 කියලා. 20 10 කරගන්න. 1920 ජනවාරි 10 වන දින ලෝක සාමීය සුරැකීම සඳහා ජාතීන්ගේ සංගමය ආරම්භ කරන ලදී. අන්න ජාතීන්ගේ සංගමය බිහි වෙන්නේ 1920 ජනවාරි 10. මේක බිහි කරන්න මුල් වෙච්ච නායකයා කවුද? ඇමරිකානු ජනාධිපති වුඩ්‍රෝ විල්සන් නේද? right. මෙතනම තියෙන මෙහි ආරම්භයේදී මෙහි සමාජිකත්වයේ ලබාගත් ලෝක රටවල් සංඛ්‍යාව 42කි. මේක හදන මුල් අවස්ථාවේ මේ සංවිධානය බිහි කරන මුල් අවස්ථාවේ මේක සමාජිකත්වයේ ගත්ත රටවල් ගාන කීයද? 42යි. අවසානට කියනවා අරමුණු කිහිපයක් මුදුන් පමුණවා ගැනීම සඳහා ජාතීන්ගේ සංගමය බිහි කරගත්ත. එහෙනම් ජාතීන්ගේ සංගමය බිහි වෙන්නේ අරමුණු කිහිපයක් සාක්ෂාත් කරගන්න. අරමුණු කිහිපයක් මුල් කරගෙන අරමුණු කිහිපයක් පෙරදරි කරගෙන අරමුණු කිහිපයක් සාක්ෂාත් කරගන්න තමයි ඇමරිකානු ජනාධිපති වුඩ්‍රෝ විල්සන් මේ ජාතීන්ගේ සංගමය ආරම්භ කරන්නේ 1920 ජනවාරි 10. 1920 ජනවාරි 10. එහෙනම් ළමයි මෙන්න මේවා අපේ ළමයින්ට මතක තියෙන්න ඕනේ. මෙන්න මේවා තමයි අපේ ළමයින්ට මතක තියෙන්න ඕනේ. මොකද්ද? මතක තියෙන දේවල් ඔන්න අහගන්න. පළමු ලෝක සංග්‍රාමයෙන් පසු ලෝක සාමය උදෙසා බිහි කරගත් ජාත්‍යන්තර සාම සංවිධානයේ ඌයේ කුමක්ද? ප්‍රශ්නයක් ඇහුවොත් පළමු ලෝක යුද්ධයෙන් පස්සේ බිහි කරගත් ජාත්‍යන්තර සාම සංවිධානය මොකද්ද බටා? කියන්න බලන්න. මොකද නම? මොකද නම? පළමු ලෝක යුද්ධයෙන් පස්සේ බිහි කරගත් ජාත්‍යන්තර සාම සංවිධාන නම කියන්නේ? ජාතීන්ගේ සංගමය. මොකක්ද? ජාතීන්ගේ සංගමයනේ. පළමු ලෝක යුද්ධයෙන් පස්සේ බිහි වෙච්ච ජාත්‍යන්තර සාම සංවිධානය තමයි ජාතීන්ගේ සංගමය. මේක බිහි වුණේ කවද්ද? ජාතීන්ගේ සංගමය බිහි වුණේ කවද්ද කෝ කියන්නේ? 1920 ජනවාරි 10. හැමෝම කියන්නේ 1920 ජනවාරි 10. 1920 ජනවාරි 10 තමයි ජාතීන්ගේ සංගමය බිහි වෙන්නේ. මේක බිහි කරන්න මුල් වෙච්ච නායකයා කවුද? ජාතීන්ගේ සංගමය බිහි කරන්න මුල් වෙච්ච නායකයා කවුද? ඇමරිකානු ජනාධිපති වුඩ්‍රෝ විල්සන්. හැමෝම කියන්නේ ඇමරිකානු ජනාධිපති වුඩ්‍රෝ විල්සන්. මේක බිහි කරගන්න මුල් අවස්ථාවේ මේක සමාජිකත්වයේ ගත්ත රටවල් ගාන කීයද? 42යි. රටවල් 42ක සමාජිකත්වයෙන් තමයි ජාතීන්ගේ සංගමය බිහි වෙලා තියෙන්නේ. හර නේද? ඔය ටික අනිවාර්යයෙන් මතක තියෙන්න ඕන. ජාතීන්ගේ සංගමය බිහි වෙච්ච දිනේ කවද්ද? බිහි කරන මුල් වුණ නායකයා කවුද? මේක බිහි කරන මුල් අවස්ථාවේ රටවල් කීයක් සමාජිකත්වයේ ගත්තද කියලා මතක තියෙන්න ඕන. හර නේද? right. ආයෙසරියක් නෝට් එක කියවන්න. ජාතීන්ගේ සංගමයේ බිහිවීම කියන මාතෘකාවට අදාළ පැහැදිලි කිරීම ටක් ගාලා කියවන්න. ඉක්මන් කරන්න. ඉක්මනට කියවන්න. අන්දනේ බලයෙන් මදායේ ඉන්නේ නැහැ. පාඩම්ද?
පාඩම්ද ළමයි? කෝ කියන්නේ? අඩුව එකෙක් කතා කරන්නේ නැහැ අද. මොකෝ තරහ වෙලයි? ඒ ළමයි? හරි. එහෙනම් රෂාන් මට කියන්න පළමු ලෝක යුද්ධයෙන් පස්සේ ලෝක සාමය සුරක්ෂිත කිරීම සඳහා බිහි කරගත්ත ජාත්‍යන්තර සාම සංවිධාන නම කියන්න රෂාන්. ජාතීන්ගේ සංගමය. ඉසුරු ඔයා මට කියන්න ජාතීන්ගේ සංගමය බිහි කරපු නිර්මාතෘවරයා කවුද? ජාතීන්ගේ සංගමය බිහි කරපු නිර්මාතෘවරයා කවුද? වුඩ්‍රෝ විල්සන්. ඇමරිකානු ජනාධිපති වුඩ්‍රෝ විල්සන්. වුඩ්‍රෝ විල්සන් මේ සංවිධානය බිහි කරගත්තේ කවද්ද? 1920 ජනවාරි 10. මේක බිහි කරගන්න අවස්ථාවේ මේක සමාජිකත්වයේ ගත රටවල් ගාන කීයද? 42යි. රටවල් 42ක සමාජිකත්වයෙන් තමයි ජාතීන්ගේ සංගමය බිහි වෙලා තියෙන්නේ. දැන් බලමු. ජාතීන්ගේ සංගමය බිහි වෙන්නේ අරමුණු කිහිපයක් සඵල කරගන්න. ඔබ දැනගන්න ඕනි ජාතීන්ගේ සංගමයේ පිහිටුවීමේ අරමුණු මොන වගේ අරමුණු සඵල කරගන්නද ජාතීන්ගේ සංගමයේ බිහි කරගත්තේ කියලා ඔබට අවබෝධයක් තියෙන්න ඕනි. එහෙනම් ඊළඟ මාතෘකාව තමයි ජාතීන්ගේ සංගමයේ පිහිටුවා ගැනීමේ අරමුණු. මොකක්ද? ජාතීන්ගේ සංගමයේ පිහිටුවා ගැනීමේ අරමුණු. ලියන් ඡේදයක් මේ විදියට. ලියන් එක් අරමුණක් නොව ඡේදයක් ලියන්. එක් අරමුණක් නොව එක් අරමුණක් නොව අරමුණු කිහිපයක් සඵල කර ගැනීමේ අරමුණින් ඡේදයක් ලියන්. එක් අරමුණක් නොව එක් අරමුණක් නොව එක් අරමුණක් නොව අරමුණු කිහිපයක් එක් අරමුණක් නොව අරමුණු කිහිපයක් සඵල කර ගැනීමේ අරමුණින් එක් අරමුණක් නොව අරමුණු කිහිපයක් සඵල කර ගැනීමේ අරමුණින් අරමුණු කිහිපයක් සඵල කර ගැනීමේ අරමුණින් එක් අරමුණක් නොව ආදිත්‍ය එක් අරමුණක් නොව අරමුණු කිහිපයක් සඵල කර ගැනීමේ අරමුණින් අරමුණු කිහිපයක් සඵල කර ගැනීමේ අරමුණින් ජාතීන්ගේ සංගමය බිහි කරගෙන ඇත. 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 එම අරමුණු පහත දැක්වේ. 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 හොඳයි. අරමුණු කිහිපයක් සඵල කරගන්න තමයි ජාතීන්ගේ සංගමය බිහි වෙලා තියෙන්නේ. දැන් බලමු ඒ අරමුණු මොනවද කියලා. එකක් තමයි මොකද්ද? මේ සංවිධානයේ පිහිටුවීමේ ප්‍රධාන අරමුණ මොකද්ද? නැවත ලෝක සංග්‍රාමයක් ඇති වෙන එක වළක්වා ගැනීමේ අරමුණනේ. නැවත ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වා ගැනීම තමයි ජාතීන්ගේ සංගමයේ පිහිටුවා ගැනීමේ ප්‍රධාන අරමුණ. ලියන්න පළවෙනි එක. එක ලියන්න අනාගතයේ ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වාලීම. අනාගතයේ ලියන්න පළවෙනි අරමුණ. අනාගතයේ ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වාලීම. අනාගතයේ ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වාලීම. අනාගතයේ ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වාලීම. හැමෝම කියන්නේ අනාගතයේ ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වාලීම. අනාගතයේ ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වන එක ජාතීන්ගේ සංගමයේ පිහිටුවීමේ එක අරමුණක්. හැමෝම කියන්නේ එක අනාගතයේ ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වාලීම. මේක තමයි ප්‍රධාන අරමුණ. ජාතීන්ගේ සංගමයේ බිහි කරන්නෙම යලි මෙවන් ලෝක සංග්‍රාමයක් ඇති වෙන එක වළක්වන්න නේද? කියන්නේ අනාගතයේ ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වාලීම. එක. දෙවෙනි අරමුණ මොකක්ද? ඔය දැන් මේ රටවල් අතර ඇති වෙන අරබුද තියෙනවානේ. ඕවනේ ඔය පොඩියට ආරම්භ වෙච්ච අරබුද නේද?
අවසානට ලොකු වෙලා පිල් හැදිලා ලෝක යුද්ධ වලට පත් වෙන්නේ. එහෙනම් ජාතීන්ගේ සංගමයේ පිහිටුවීමේ දෙවෙනි අරමුණ තමයි ඔය රටවල් අතර ඇතිවෙන වාද ભેද සාකච්ඡා මාර්ගයෙන් විසඳන එක ජාතීන්ගේ සංගමයේ පිහිටුවීමේ තවත් එක අරමුණක්. එහෙනම් ලියන් දෙවෙනි අරමුණ රටවල් අතර ඇතිවන වාද ભેද ලියන් 1 රටවල් අතර ඇතිවන වාද ભેද රටවල් අතර ඇතිවන වාද ભેද රටවල් දෙවෙනි අරමුණ ලියන් රටවල් අතර ඇතිවන වාද ભેද සාමකාමීව විසඳා දීම කියලා ලියනකො රටවල් අතර ඇතිවන වාද ભેද සාමකාමීව විසඳීම රටවල් අතර ඇතිවන වාද ભેද සාමකාමීව විසඳීම right රටවල් අතර ඇතිවන වාද ભેද සාමකාමීව විසඳලන එක ජාතීන්ගේ සංගමයේ පිහිටුවීමේ තවත් එක අරමුණක්. මොන දෙවෙනි අරමුණ කියන්නේ රටවල් අතර ඇතිවන වාද ભેද සාමකාමීව විසඳාලීම නේද? රටවල් අතර ඇතිවන්නා වූ වාද ભેද යුද්ධ බවට පරිවර්තනය නොවි ගැටුමකට යා නොදී සාමකාමීව කතා බහ කරලා ෂේප් කට් එකක් දාලා දෙන එක ජාතීන්ගේ සංගමයේ පිහිටුවීමේ තවත් එක අරමුණක් ලෝ. මොකද තුන්වෙනි එක? ඈකොල්ලෝ ලියන් තුන්වෙනි අරමුණ. ලියන් ජාත්‍යන්තර අවබෝධය හා සහයෝගයේ ගොඩනැංවීම. ලියන් තුන්වෙනි අරමුණ ජාත්‍යන්තර සහයෝගය හා ලියන් තුන්වෙනි අරමුණ ලියන් ජාත්‍යන්තර සහයෝගය හා ජාත්‍යන්තර අවබෝධය හා ජාත්‍යන්තර කාගෙර මයික් එකක් ඔන්ලා 12යි 157 යනම නමක් තියෙන 12යි 157 කියලා තියෙන ගිහාම්ද ගිහාම්ගේ මයික් එක ඔන් වෙලා ඔෆ් කරගන්න පුතේ ගිහාම් ko ලියවද තුන්වෙනි අරමුණ ජාත්‍යන්තර අවබෝධය හා සහයෝගයේ ගොඩනැන්වීම ජාත්‍යන්තර අවබෝධය හා සහයෝගය ගොඩනැන්වීම ජාත්‍යන්තර අවබෝධය හා සහයෝගයේ ගොඩනැන්වීම ජාතීන්ගේ සංගමයේ පිහිටුවීමේ තවත් එක අරමුණක් ලෝ. හැමෝම කියන්නේ ජාත්‍යන්තර අවබෝධය හා සහයෝගයේ ගොඩනැන්වීම. ඒ මොකද්ද? ජාත්‍යන්තර අවබෝධය සහ සහයෝගයේ ගොඩනැන්වීම කියලා කියන්නේ රටවල් හිතවත් කරන එක, යාලු කරන එක ජාතීන්ගේ සංගමයේ පිහිටුවීමේ තවත් එක අරමුණක් ලෝ. මේ ලෝකේ රටවල් හිතවත් වෙනවා නම් මේ ලෝකේ හැම රටක්ම අනෙකුත් රටවල් එක්ක හිතවත්කම් ඇති කර ගන්නවා නම් මිත්‍ර වෙනවා නම් යාළු වෙනවා නම් ගැටුම් ඇති වෙනවද? යුද්ධ ඇති වෙනවද? යාළුවෝ අතර ගැටුම් ඇති වෙන්නේ නැහැ නේද? මේ යාළුවෝ ගහගන්නේ නැහැ ලේසියෙන්. එහෙනම් රටවල් හිතවත් කරොත් මිත්‍රත්වයක් ඇති කරොත් ලෝක යුද්ධ ඇති වෙන එකක් නැහැ. එහෙනම් ජාතීන්ගේ සංගමයේ පිහිටුවීමේ තව එක අරමුණක් තමයි මේ ලෝකේ රටවල් හිතවත් කරන එක. ලෝකේ අනෙකුත් රටවල් එක්ක හිතවත්කම් පාන එක වැඩි කරන එක. රටවල් යාළු කරන එක මේක පිහිටුවීමේ තවත් එක අරමුණක් ලෝ. ලියවද තුන්වෙනි එක. ලියවනේ තුන්වෙනි එක කියන්නේ තුන්වෙනි කරුණ ජාත්‍යන්තර අවබෝධය හා සහයෝගය ගොඩනැංවීම. හැමෝම කියන්නේ ජාත්‍යන්තර සහයෝගය හා අවබෝධය ගොඩනැංවීම. ලියන 4. 4ක් ලියන් කතා කරමු. ලියන 4. කුඩා රාජ්‍යයන්ගේ ලියන 4 වෙනි අරමුණ කුඩා රාජ්‍යයන්ගේ නිදහස හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම. ලියන් අරමුණ අංක 4. කුඩා රාජ්‍යයන්ගේ නිදහස හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම. කුඩා රාජ්‍යයන්ගේ නිදහස හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම. කුඩා රාජ්‍යයන්ගේ නිදහස හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම. කොහොමද? කුඩා රාජ්‍යයන්ගේ නිදහස හා ස්වාධීනත්වය
ආරක්ෂා කිරීම. අන්න බලන්නකෝ ඔය ලොකු ලොකු රටවල් වලින් පුතේ පොඩි පොඩි රටවල් වලට බලපෑම් එල්ල වෙනවානේ. කුඩා කුඩා රටවල් අල්ල ගන්න හදනවා. අපිට අපිව බය කරනවා නේද? අපෙන් ආර්ථික වාසි ගන්න හදනවා. අන්න ඒ වගේ අවස්ථාවල අපේ මේ කුඩා රටවල් වෙනුවෙන් පෙනී සිටිනවලු ජාතීන්ගේ සංගමය. ලොකු රටවල් වලින් කෙරෙන තරජන වලින් කුඩා රටවල් බේරගන්න ජාතීන්ගේ සංගමේ ඉන්නවලු. ඒක නෙවෙයි කරුණෙන් කියන්නේ මොකක්ද? කුඩා රාජ්‍යයන්ගේ නිදහස හා ස්වාධීනත්වය ආරක්ෂා කරනවා කියලා ජාතීන්ගේ සංගමේ බැඳී ඉන්නවලු ලොකු ලොකු රටවල තරජනෙන් පොඩි පොඩි රටවල් බේරගන්න. ඒක තමයි අර්ථය. තේරුණා නේද? කියන අවසාන අරමුණ කුඩා රාජ්‍යයන්ගේ නිදහස හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම. කොහොපුතේ කියන්නේ කුඩා රාජ්‍යයන්ගේ නිදහස හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම. බෑ කියන අවසාන කරුණ කුඩා රාජ්‍යයන්ගේ නිදහස හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම. අවසාන කරුණ ලියන්න. අවසාන කරුණ පස්වෙනි එක ලියන්න. විශ්ව සාමූහිකත්වයේ මගින් විශ්ව සාමූහිකත්වයේ මගින් විශ්ව සාමූහිකත්වයේ මගින් විශ්ව සාමූහිකත්වයේ මගින් ලෝක සාමය සුරක්ෂිත කිරීම. 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 right. ඒ අරමුණු අංක 5. එහෙනම් අරමුණු 5ක් සඵල කර ගැනීමේ අරමුණින් තමයි ඇමරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන් මහත්තයාගේ මූලිකත්වයෙන් 1920 ජනවාරි 10 ජාතීන්ගේ සංගමය කියන ජාත්‍යන්තර සාම සංවිධානය බිහි වෙලා තියෙන. අරමුණු 5ක් සඵල කරගන්න. මොනවද අරමුණු 5? ඒකේ අවසාන අරමුණ කියන්නේ විශ්ව සාමූහිකත්වයේ මගින් ලෝක සාමය සුරක්ෂිත කිරීම. විශ්ව සාමූහිකත්වයේ මගින් විශ්ව සාමූහිකත්වය කියන්නේ මොකද්ද? ලෝකේ රටවල් ඔක්කොම එකතු වෙලා ලෝකේ හැම රටක්ම එකතු කරගෙන ලෝක සාමය සුරක්ෂා කරන එකලු ජාතීන්ගේ සංගමේ පිහිටුවීමේ තව එක අරමුණක්. ලෝකේ හැම රටක්ම එකතු කරගෙන මේ ලෝකයේ ආරක්ෂාව, මේ ලෝකේ පැවැත්ම, මේ ලෝකේ සාමය සුරක්ෂිත කරන එක ජාතීන්ගේ සංගමේ පිහිටුවීමේ පස්වෙනි අරමුණවල කියන අවසාන කරුණ විශ්ව සාමූහිකත්වයේ මගින් ලෝක සාමය සුරක්ෂිත කිරීම. කොහොමද? විශ්ව සාමූහිකත්වයේ මගින් ලෝක සාමය සුරක්ෂිත කිරීම. උඩින් එක කුඩා රාජ්‍යයන්ගේ නිදහස හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම. මොකද්ද? කුඩා රාජ්‍යයන්ගේ නිදහස හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම. කියන්නේ තමයි තුන්වෙනි එක ජාත්‍යන්තර අවබෝධය හා සහයෝගය ගොඩනැගීම. හැමෝම කියන්නේ ජාත්‍යන්තර සහයෝගය හා අවබෝධය නැත්නම් ජාත්‍යන්තර අවබෝධය හා සහයෝගය ගොඩනැගීම. උඩින් එක කියන්නේ රටවල් අතර ඇතිවන වාද භේද සාමකාමීව විසඳාලීම. කියන්නේ දෙවෙනි කරුණ රටවල් අතර ඇතිවන වාද භේද සාමකාමීව විසඳාලීම. පළවෙනි එක මොකද්ද? අනාගතයේ යලි ලෝක යුද්ධයක් ඇතිවීම වළක්වාලීමනේ. අනාගතයේ ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වාලීම. තවසරයක් කියන්නේ අනාගතයේ ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වාලීම. ජාතීන්ගේ සංගමේ පිහිටුවීම අරමුණු 5. ඔය අරමුණු 5න් දෙකක් නම් ලියන්නේ ඒවිමයි. ඒ නිසා හොඳට මතක තියාගන්න. ජාතීන්ගේ සංගමේ පිහිටුවීමේ අරමුණු 5න් දෙකක්වත් මතක තියෙන්න ඕනි. හැමෝම ඔය අරමුණු 5 පාඩම් කරන්න ඕනේ. කම්මැලි වෙලා බෑ. කටකොලයක් අරගන්න. කටකොලයක් අරගෙන ඔබ මේ කරුණු 5 පාඩම් කරලා Tamanta මතකෙන් ඒ කරුණු 5 ලියන්න පුළුවන්ද කියලා ඒ කටකොලේ ලස්සනට කටුවට ලියන්න ටක් ගාලා විනාඩි දෙකක් දෙන්න. ජාතීන්ගේ සංගමේ පිහිටුවේ අරමුණු 5යි. ටක් ගාලා පාඩම් කරන්න. ඉක්මන් කරන්න. ඉක්මනට ඕනේ. කම්මැලි වෙලා බෑ. අපේ ළමයි අනිවාර්යෙන් ඕනි ඉක්මන් කරන්න.
අරමුණු පහ ඕනිමයි හොඳේ. සෙල්ලම් නෙවෙයි ඕනි හොඳේ. අරමුණු පහ. පාඩම්ද ළමයි කො එක්කෙනෙක් හරි මතකයෙන් කියන්න. මතකයෙන් කියන්න ජාතීන්ගේ සංගමයේ පිහිටුවීමේ අරමුණු පහ කියන්න බලන්න. ඇමරිකානු ජනාධිපති වුඩ්‍රෝ විල්සන් මහත්මයාගේ මූලිකත්වයෙන් 1920 ජනවාරි 10 සමාජික රාජ්‍යයන් 42ක සමාජිකත්වයෙන් තමයි ඉස්සෙල්ලාම ජාතීන්ගේ සංගමෙ බිහි වෙන්නේ. ඒ අරමුණු පහ සඵල කර ගැනීමේ අරමුණ ඇතිව අරමුණු පහ කියන්නේ එක කවුරුද කියන්නේ එක අනාගතයේ ලෝක යුද්ධ ඇතිවීම වැළැක්වීම. ඔව් අනාගතයේ ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වාලීම එක ප්‍රධාන අරමුණ. අනාගතයේ ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වාලීම එක පළවෙනි අරමුණ. දෙක රටවල් අතර ඇතිවන වාද භේද සාමකාමී විසඳීම. හරියට හරි. රටවල් අතර ඇතිවන වාද භේද සාමකාමී විසඳාලීම. තාපාරක් කියන්නේ රටවල් අතර ඇතිවන වාද භේද සාමකාමීව විසඳාලීම. ඊළඟ එක ජාත්‍යන්තර අවබෝධය හා සහයෝගය ගොඩනැංවීම. හැමෝම කියන්නේ ජාත්‍යන්තර අවබෝධය හා සහයෝගය ගොඩනැංවීම කියන හතරවෙනි එක. හතර මොකක්ද? කුඩා රාජ්‍යයන්ගේ නිදහස හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීමනේ. කුඩා රාජ්‍යයන්ගේ නිදහස හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම. උඩින් එක අවසාන එක මොකද්ද? විශ්ව සාමූහිකත්වයේ මගින් ලෝක සාමය සුරක්ෂිත කිරීම. කියන අවසාන කරුණ හැමෝම විශ්ව සාමූහිකත්වයේ මගින් ලෝක සාමය සුරක්ෂිත කරා. ඔන්න ඔය අරමුණු පහ සඵල කරගන්න තමයි, ඔය අරමුණු පහ මුල් කරගෙන තමයි ජාතීන්ගේ සංගමය 1920 ජනවාරි 10 ඇමරිකානු ජනාධිපති වුඩ්‍රෝ විල්සන් විසින් ගොඩනගලා තියෙන ප්‍රතිනිර්මාණය කරලා තියෙන නේද? බිහි කරලා තියෙන. හොඳයි. දැන් බලමු මට මේකට අපේ ළමයි උත්තරයක් දෙන්න. ඇත්තටම ජාතීන්ගේ සංගමය සමත් වුණාද ලෝක යුද්ධයක් යලි ඇතිවෙන එක වළක්වන්න? ලෝක යුද්ධයක් යලි නිර්මාණය වෙන එක වළක්වන්න ජාතීන්ගේ සංගමයට පුළුවන් වුණාද? බැරි වුණානේ. ජාතීන්ගේ සංගමයේ තිබ්බ දුර්වලතා පදනම් කරගෙන දුර්වලතා නිසා යලිත් මේ ලෝකය තවත් ලෝක සංග්‍රාමයක් කරා ඇදී ගියාද නැද්ද? තවත් ලෝක සංග්‍රාමයක් කරා ඇදී ගියා. අපි ඒකට කියවා දෙවන ලෝක මහා සංග්‍රාමය. එහෙනම් දෙවන ලෝක යුද්ධය ඇති වෙන්නේ ජාතීන්ගේ සංගමයේ තිබුණ දුර්වලතා නිසානේ. ජාතීන්ගේ සංගමයේ තිබ්බ දුර්වලතා නිසා තමයි දෙවන ලෝක යුද්ධය යලි මේ ලෝකයේ තුල නිර්මාණය වුණා නම් නිර්මාණය වුණේ කියන එක මතක තියෙන්න ඕනේ. එහෙනම් දරු පැටාව ආදා යලිත් වතාවක් මේ ලෝකයේ තුල ලෝක සංග්‍රාමයක් ඇති වුණේ ජාතීන්ගේ සංගමයේ දුර්වලතා නිසා නේද? හැබැයි පුතා මේ අහන්නකෝ. දැන් දෙවනි ලෝක යුද්ධය ඇති වෙන්නේ කවද්ද? මට කියන්න දෙවනි ලෝක යුද්ධය ඇති වුණේ කවද්ද? දෙවනි ලෝක යුද්ධය ඇති වුණේ කවද්ද? 1939 නේ. මේක බිහි වෙන්නේ කවද්ද? 1920. 1920 ඉඳලා 1939 වෙනකම් මේ ලෝක සාමය ආරක්ෂා කරන්න ජාතීන්ගේ සංගමය මැදිහත් වුණාද නැද්ද?
ලෝක සාමය ආරක්ෂා කරන ජාතීන්ගේ සංගමය දිහත් වුණා. දෙවන ලෝක යුද්ධයේ වෙනකා 1939 වෙනකා ජාතීන්ගේ සංගමය මේ ලෝකයේ තුල ලෝක සාමය සුරක්ෂිත කරන්න අපකප වෙලා තියෙනවා. අපි ඉගෙන ගමු මේ ජාතීන්ගේ සංගමය ලෝක සාමය උදෙසා දරපු ප්‍රයත්න මොනවද? ලෝක සාමය වෙනුවෙන් ගත්ත උත්සාහයන් මොනවද? ඒක විභාගයට අහනවා. ජාතීන්ගේ සංගමය ලෝක සාමය උදෙසා දරන ලද ප්‍රයත්න ගැන අපි දැනගන්න ඕනේ. අපි දවසේ කතා කරන අන්තිම මාතෘකාවට යමු. ඒ තමයි ජාතීන්ගේ සංගමය ලෝක සාමය උදෙසා දරන ලද ප්‍රයත්න. හැමෝම කියන්නේ ජාතීන්ගේ සංගමය ලෝක සාමය උදෙසා දරපු ප්‍රයත්න ගැන කතා කරන්න ඕන. මොන වගේ ප්‍රයත්න දරුවද ජාතීන්ගේ සංගමය මේ ලෝකයේ තුල සාමය ආරක්ෂා කරන්න කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. රයිට් මාතෘකාව ජාතීන්ගේ සංගමේ ලෝක සාමය උදෙසා දරන ලද ප්‍රයත්න. ජාතීන්ගේ සංගමේ ලෝක සාමය ආරක්ෂා කරන දරපු ප්‍රයත්න මොනවද කියලා අපි හොයාගෙන යමු. එක ප්‍රයත්නයක් තමයි මොකද්ද? එක ප්‍රයත්නයක් තමයි වසර 20ක් යනතුරු යලි ලෝක යුද්ධයක් ඇති වෙන එක වළක්වාගත් එකක් හොඳ ප්‍රයත්නයක්නේ, හොඳ උත්සාහයක්නේ. වසර 20ක් හරි යලි ලෝක යුද්ධයක් ඇති වෙන එක පාලනය කරගත් එක, වළක්වාගත් එකක් ලොකු ප්‍රයත්නයක්. ලෝක සාමය වෙනුවෙන්නේ වසර 20ක් යනකම් හරි යලි සංග්‍රාමයක් ඇති වෙන එක වළක්වත් ගත්තනේ නේද? ඔය ලෝක යුද්ධ නිමා වෙලා වසර 2ක් 3ක් යනකොට යලිත් මහා සංග්‍රාමයක් ඇති වෙන්න හැදුවා. ඒව නැවැත්තුවේ ජාතීන්ගේ සංගමය. ලියන් 1 වසර 20ක් යනතුරු වසර 20ක් යනතුරු වසර 20ක් යනතුරු යලි ලෝක සංග්‍රාමයක් ඇතිවීම. වසර 20ක් යනතුරු යලි ලෝක සංග්‍රාමයක් ඇතිවීම පළවෙනි ප්‍රයත්නය. ලියන් වසර 20ක් යනතුරු යලි ලෝක සංග්‍රාමයක් ඇතිවීම, යලි ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වාලීමට කටයුතු කිරීම. වසර 20ක් යනතුරු යලි ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වාලීමට කටයුතු කිරීම. වසර 20ක් යනතුරු යලි ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වාලීමට කටයුතු කිරීම. අන්න ජාතීන්ගේ සංගමය ලෝක සාමය උදෙසා දරන ලද එක ප්‍රයත්නයක්. කියන පළවෙනි ප්‍රයත්නේ වසර 20ක් යනතුරු යලි ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වාලීමට කටයුතු කිරීම. ආපහු කියන්නේ වසර 20ක් යනතුරු යලි ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වාලීමට කටයුතු කරලා තියෙනවා ජාතීන්ගේ සංගමය. ඒ ලෝක සාමය වෙනුවෙන් ජාතීන්ගේ සංගමය ගත්ත එක ප්‍රයත්නයක්. හැමෝම මේ කරුණ කියන්නේ වසර 20ක් යනතුරු යලි ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වාලීමට කටයුතු කිරීම. ඒක ධන දෙවෙනි කරුණ. දෙවෙනි කරුණ දන්නවද? 1920 ඉඳලා 1939 දක්වා දෙවන ලෝක යුද්ධයේ පටන් ගන්න කාලවකවානුව වෙනකම් මේ ලෝකයේ ඇතුලේ රටවල් ගණනාවක් මරා ගන්න හැදුවා. රාජ්‍යයන් ගණනාවක් යුද්ධ කරන්න හැදුවා. ජාතීන්ගේ සංගමේ මැදිහත් වෙලා ඒ රටවල් අතර ඇති වෙන්න ගියපු ගැටුම් සාකච්ඡා මගින් විසඳලා ලෝක සාමය සුරක්ෂිත කරා. එහෙනම් ජාතීන්ගේ සංගමය ලෝක සාමය උදෙසා දරපු තවත් එක ප්‍රයත්නයක් තමයි රටවල් කිහිපයක් අතර ඇති වෙන්න ගියපු යුද්ධ සාමකාමී විසඳාලන්න කටයුතු කරපු එක. ලියන් දෙවෙනි ප්‍රයත්නය. ලියන් රටවල් කිහිපයක් අතර ඇති වූ අරබුද. ලියන් දෙවෙනි ප්‍රයත්නය රටවල් කිහිපයක් අතර ඇති වූ අරබුද. 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 රටවල් කිහිපයක් අතර ඇති වූ
අරබුද සාකච්ඡා මගින් රටවල් කිහිපයක් අතර ඇති වූ අරබුද සාකච්ඡා මගින් විසඳාලීමට කටයුතු කිරීම 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 right එහෙනම් දෙවෙනි ප්‍රයත්නය කියන්නේ රටවල් කිහිපයක් අතර ඇති වූ අරබුද සාකච්ඡා මගින් විසඳාලීමට කටයුතු කළ තියෙනවා ජාතීන්ගේ සංගමය. අපි බලමු එහෙම ජාතීන්ගේ සංගමය සාකච්ඡා මගින් විසඳපු අරබුද මොනවද කියලා. එහෙම සාකච්ඡා මගින් විසඳපු අරබුද මොනවද කියලා අපි දැනගන්න ඕන. උදාහරණ ලියන්න ඕනේ. ලියන්න උදාහරණ ටික පහලට. ඔය කරුණට අදාළව දැන් ඔය කරුණ තරුවක් දාලා ලිව්වනේ. ඔය කාරණාවට අදාළව ඊළඟ රූලේ ඉඳලා ලියන්න වෙන පාට පෑනකින් අරබුද ටික. 1 2 දාලා ලියන්නකෝ. ජාතීන්ගේ සංගමය සාකච්ඡා මගින් විසඳපු අරබුද ටික ලියන්න. ජාතීන්ගේ සංගමය සාකච්ඡා මගින් විසඳපු අරබුද ටික ලියන්න. මෙහෙම ලියන්න 1. ලියන්න පළවෙනි එක ස්වීඩනය හා ෆින්ලන්ත අරබුදයේ විසඳීම ස්වීඩනය හා ෆින්ලන්ත අරබුදයේ විසඳීම ස්වීඩනය හා ෆින්ලන්ත අරබුදයේ විසඳීම ස්වීඩනය හා ෆින්ලන්ත අරබුදය විසඳීම ස්වීඩනය හා ෆින්ලන්ත අරබුදයේ විසඳීම කියන්නේ ස්වීඩනය හා ෆින්ලන්ත අරබුදයේ විසඳීම අන්න ජාතීන්ගේ සංගමය විසඳපු එක අරබුදයක් තමයි සාකච්ඡා මගින් මොන අරබුදයේද කියන්නේ ස්වීඩනය හා ෆින්ලන්ත අරබුදයේ විසඳීම කියන්නේ ස්වීඩනය හා ෆින්ලන්ත අරබුදය ජාතීන්ගේ සංගමයේ සාකච්ඡා මගින් විසඳපු අරබුදයකට උදාහරණයක් 2 ලියන්න 2 අංක 2 ජර්මනිය හා පෝලන්ත අරබුදය ජර්මනිය හා පෝලන්ත අරබුදය විසඳීම ජර්මනිය හා පෝලන්ත අරබුදය විසඳීම ජර්මනිය හා පෝලන්ත අරබුදය විසඳීම ලියන්න ජර්මනිය හා පෝලන්ත අරබුදය විසඳීම ජර්මනිය හා පෝලන්ත අරබුදය විසඳීම ජර්මනිය හා පෝලන්ත අරබුදය විසඳීම ජර්මනියයි පෝලන්තය අතර ලොකු යුද්ධයක් ඇති වෙන්න ගියා. ජාතීන්ගේ සංගම මැදිහත් වෙලා සාකච්ඡා මාර්ගයෙන් ඒ ගැටලුව විසඳුවාද නැද්ද? ඒ ගැටලුව විසඳුවා. එහෙනම් ජාතීන්ගේ සංගමය සාකච්ඡා මගින් විසඳපු තවත් එක අරබුදයක් තමයි ජර්මන් පෝලන්ත අරබුදය. උඩින් එක ස්වීඩන් ෆින්ලන්ත අරබුදය. තුන්වෙනි එක ලියන්න. 3 ග්‍රීසිය හා තුන්වෙනි අරබුදය ග්‍රීසිය හා බල්ගේරියා අරබුදයේ විසඳීම ග්‍රීසිය හා බල්ගේරියාව ග්‍රීසිය හා බල්ගේරියා අරබුදය විසඳීම ග්‍රීසිය හා බල්ගේරියා අරබුදය විසඳීම ග්‍රීසිය හා බල්ගේරියා අරබුදය විසඳීම කොකියන් ග්‍රීසිය හා බල්ගේරියා අරබුදය විසඳීම හැමෝම කියන්නේ ග්‍රීසිය හා බල්ගේරියා අරබුදය විසඳීම ග්‍රීසියයි බල්ගේරියාවයි අතර යුද්ධයක් ඇති වෙන්න ගියා ජාතීන්ගේ සංගම මැදිහත් වෙලා එකක් විසඳුවද නැද්ද ජාතීන්ගේ සංගම මැදිහත් වෙලා ඒකක් විසඳුවා කියන එක මතක තියාගන්න ග්‍රීසිය හා බල්ගේරියා අරබුදය ජර්මන් පෝලන්ත අරබුදය ෆින්ලන්ත ස්වීඩන් අරබුදය 3යි ලියන 4 ඉරානය හා තුර්කි අරබුදය විසඳීම 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 ඉරානය හා තුර්කි අරබුදය විසඳීම
ඉරානය හා තුර්කි අර්බුදය විසඳීම. එහෙනම් ඉරානයයි තුර්කියයි අතර යුද්ධයක් ඇති වෙන්න ගියා. ඒක විසඳාලන්නෙත් සාමකාමීව ජාතීන්ගේ සංගමයේ මැදිහත් වෙලා. එහෙනම් ජාතීන්ගේ සංගමයේ විසඳපු තවත් එක අර්බුදයක් තමයි ඉරාන තුර්කි අර්බුදය විසඳීම. කො කියන්නේ ඉරාන තුර්කි අර්බුදය විසඳීම. කො කියන්නේ ඉරාන තුර්කි අර්බුදය විසඳීම. එහෙනම් සාමකාමීව විසඳපු අර්බුද කීපයක් තියෙනවා ජාතීන්ගේ සංගමය. හතරක් තියෙනවානේ. කියන්නේ එක ස්වීඩන් ෆින්ලන්ත අර්බුදය, දෙක ජර්මන් ෆෝලන්ත අර්බුදය, තුන ග්‍රීසිය හා බල්ගේරියා අර්බුදය, අවසානක ඉරාන තුර්කි අර්බුදය. මෙන්න මෙවැනි රටවල් ගණනාවක් අතර ඇති වෙන්න ගියපු වාද භේද යුද්ධ සාමකාමී විසඳාලමින් ලෝක සාමය ආරක්ෂා කරන්න ජාතීන්ගේ සංගමය මැදිහත් වෙලා තියෙනවා, කටයුතු කරලා තියෙනවා. එහෙනම් ජාතීන්ගේ සංගමය ලෝක සාමය උදෙසා දරපු එක ප්‍රයත්නයක් තමයි රටවල් අතර ඇති වූ අර්බුද කීපයක් සාමකාමී විසඳාලීමට කටයුතු කරපු එක. එක්සැම්පල් ටික තමයි ඔය දාලා තියෙන්නේ. ඔය එක්සැම්පල් ටික පාඩම් කරන්නකෝ. දැන් ජාතීන්ගේ සංගමය ලෝක සාමය උදෙසා දරපු ප්‍රයත්න දෙකක් ඉගෙනනවානේ. ප්‍රයත්න දෙකයි. දෙකෙන් එකකට උදාහරණයක් තියෙනවානේ. ඒ ටිකම ටක් ගාලා පාඩම් කරලා දෙන්නකෝ. ප්‍රයත්න දෙක කියනකෝ. ප්‍රයත්න දෙකේ පළවෙනි එක කියන්නේ වසර 20ක් යනතුරු යල් ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වාලීමට කටයුතු කිරීම. ඒ පළවෙනි ප්‍රයත්නය. හැමෝම කියන ආපෝසරයක් වසර 20ක් යනතුරු යලි ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වාලීමට කටයුතු කිරීම. ඒ පළවෙනි ප්‍රයත්නය. කියන්නේ දෙවෙනි එක රටවල් කිහිපයක් අතර ඇති වූ අර්බුද සාකච්ඡා මාර්ගයෙන් විසඳාලීමට කටයුතු කරපේ. උදාහරණයක් දීලා තියෙනවා. ටක්කාල දෙක පාඩම් කරලා දෙන්නකෝ ඉක්මනට. ඉක්මන් කරා. අපේ ළමයින්ට ඉතින් 10:00 පයින්නකොට ඉන්න අමාරුයි නේ. නිදිමතයි නේ. ඔන්න තරම. කොහොම හරියන්නේ නැහැ. ඔය වෙනකන් ටිකක් ඉන්න වෙයි, නිදි මරන්න වෙයි, පාඩම් කරන්න වෙයි, කැපකිරීමක් කරන්න වෙයි නේද? කැපකිරීම කරපු නැති කිසිවෙක් ලෝක ඉස්සරහට ගිහිල්ලා නැහැ. ලෝකෙ දියුණු වෙලා නැහැ. ලෝකෙ දැකලා නැහැ නේද? ඉස්සරහට යන්න නම් තමන්ගේ හීනේ සඵල කරගන්න නම් ජීවිතේ දිනන්න නම් කැපකිරීම කරන්න වෙයි. දුක් විඳින්න වෙයි. අපේ භාෂාවෙන් කිව්වොත් සෑහෙන කටු කන්න වෙයි. සෑහෙන කට්ටක් කන්න වෙයි. එහෙම කටු කාපු නැති අය ලෝකෙ දිනලා නැහැ. ඉස්සරහට ගිහිල්ලා නැහැ. ඒ නිසා මහාසිය දැනෙයි. අමාරු වෙයි. නමුත් සිහින යමත කරන්න එපා. ඒක තමයි අදිස්ථානය. කැපවීම, උනන්දුව කියන්නේ. ඒ කෝණ ජීවිතේට. ඒක නැතුව ඉස්සරහට යන්න බෑ පුතා. කම්මැලිය ලෝකෙ දිනලා නැහැනේ. කම්මැලිය ලෝකෙ දිනපු අය මං අහලා නැහැ. නේද? තැනකට ආවනම් ලෝකේ ඉස්සරහට ගියා නම් ලෝකේ ඒ කැපකිරීම කරපු දුක් විඳපු අදිස්ථානයෙන්ම ජයග්‍රහණය දක්වා නේද මෙහෙවපු මිනිස්සු තමයි ලෝකයේ දින්නේ. තමන්ගේ සිහිනේ සැබෑ කරගත්තේ. ඒක මතක තියාගන්න. හරි නේද? හරි. ඒ නිසා ඔබට ජීවිතේ හීන ඇති. ඔබේ ළඟ එන හීනේ තමයි මේ විභාගයේ මහා ඉහළින් සමත් වෙන එක. සාමාන්‍ය පෙළ දින ජයග්‍රහණය කරන්න වෙනවමයි ඉස්සරහට යන්න. නේද? සාමාන්‍ය පෙළ දිනලා තමයි ඉස්සරහට අපිට දිනුමක් ගැන හිතන්න වෙන්නේ. එහෙනම් මේක දිනා ගන්න එපා ඉස්සෙල්ල. මේක ජයග්‍රහණය කරන්න එපා. ඒක ජයග්‍රහණය කරන්න ඔබ මහන්සි වෙන්න. කැප වෙන්න. හීන දකින්න. ඒ වෙනුවෙන් සෑහෙන උත්සාහයෙන් කරන්න වෙයි. කැපකිරීම කරන්න වෙයි. හරි නේද? හොඳයි. එහෙනම් ජාතීන්ගේ සංගමය ලෝක සාමය උදෙසා දරන ලද ප්‍රයත්න දෙකක් තියෙනවා. දැන් දෙකක් ඉගෙන ගත්තනේ. වසර 20ක් යනතුරු ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වාලීමට කටයුතු කරපු එක. ඒ පළවෙනි එක. දෙක රටවල් කිහිපයක් අතර ඇති වූ අර්බුද සාකච්ඡා මාර්ගයෙන් විසඳාලීමට කටයුතු කිරීම. දෙවෙනි එක. ඒකනේ දෙවෙනි එක. එක්සැම්පල් කීපයකට දුන්නා. එහෙම ජාතීන්ගේ සංගම විසඳපු අර්බුද. කියන්නේ එක ෆින්ලන්ත ස්වීඩන් අර්බුදය. ස්වීඩනය හා ෆින්ලන්ත අර්බුදය. ජර්මන් පෝලන්ත අර්බුදය. ග්‍රීසි බල්ගේරියා අර්බුදය සහ ඉරාන තුර්කි අර්බුදය විසඳුවද නැද්ද?
ඊරාන තුර්කය අරබුදේ සාකච්ඡා මගින් විසඳුවා. ලියන්න තුන්වෙනි ප්‍රයත්නය. ලෝක සාමය වෙනුවෙන් ගත්ත ජාතීන්ගේ සංගමයේ ගත තුන්වෙනි ප්‍රයත්නය. ලියන්න. සරණාගතයින් පුනරුත්ථාපනය කිරීම සඳහා ලියන්න තුන්වෙනි ප්‍රයත්නය. සරණාගතයින් පුනරුත්ථාපනය කිරීම සඳහා සරණාගතයින් පුනරුත්ථාපනය කිරීම සඳහා මැදිහත්ව කටයුතු කිරීම. සරණාගතයින් පුනරුත්ථාපනය කිරීම සඳහා මැදිහත්ව කටයුතු කිරීම. සරණාගතයින් පුනරුත්ථාපනය කිරීම සඳහා සරණාගතයින් පුනරුත්ථාපනය කිරීම සඳහා මැදිහත්ව කටයුතු කිරීම. ඔන්නයි බලා ගන්න. සරණාගතයින් පුනරුත්ථාපනය කිරීම සඳහා මැදිහත්ව කටයුතු කිරීම. ඒ කියන්නේ සරණාගතයෝ කියන්නේ අනාථ වෙච්ච අය නේද? උන් හිටි දැන් අහිමි වෙච්ච අය. දරුපටා පළමු ලෝක යුද්ධය නිසා යුරෝපයේ පුරා මේ ලෝකේ පුරා අවතැන් වුණු ජනතාවක් බිහි වුණානේ. අවතැන් මිනිස්සු කොට්ටාසයක් නිර්මාණය වුණා. සරණාගතේ නිර්මාණය වුණානේ. මේ පළමු ලෝක යුද්ධය නිසා නිවාස, දීපල, ඉඩකඩම්, යාන වාහන අහිමි වෙලා නේද? අම්මා තාත්තා නැති වෙලා දරුමල්ලන්ට අම්මා තාත්තා නැති වුණා. සමහර අයට අම්මා තාත්තට දරුවෝ නැති වුණා. එම අසරණ වෙච්ච නේද? මේ සරණාගතව පිරිසක් ලෝකෙ බිහි වුණා. මෙන්න මේ පළමු ලෝක යුද්ධයෙන් අසරණ වෙච්ච, අනාථ වෙච්ච සරණාගතයින්ව පුනරුත්ථාපනය කරලා ඒගොල්ලෝගේ මානසිකත්වය හදලා ඒගොල්ලන්ට ගෙවල් දොරවල් හදලා දීලා රස්සාම් දීලා ඒගොල්ලෝගේ ජීවිතය යලි ප්‍රකෘතිමත් කරා, ප්‍රබෝධමත් කරා. ඒගොල්ලෝ යලි ජීවත් කරන්න ජාතීන්ගේ සංගමය ඊටාම උනන්දුවෙන් මැදිහත් වෙලා කටයුතු කරාද නැත්ද? ඊටාම උනන්දුවෙන් මැදිහත් වෙලා කටයුතු කරා. සරණාගතයින් පුනරුත්ථාපනය කරා. ඒකත් ලෝක සාමය සඳහා ගත්ත හොඳ ප්‍රයත්නයක්. සරණාගතයෝ දිහා බැලුවේ නැත්නම් ඒ මිනිස්සු වෛරයක් හදාගෙන ඒ මිනිස්සු කවදක හරි නේද? ආයි මේ ලෝකයේ තුල සංග්‍රාමයක් ජනිත කරන්න බැරි නෑ. ඒක මතක තියාගන්න. අර නේද? කියන්නේ තුන්වෙනි ප්‍රයත්නය. සරණාගතයින් පුනරුත්ථාපනය කිරීම සඳහා මැදිහත්ව කටයුතු කිරීම. හැමෝම කියන්නේ සරණාගතයින් පුනරුත්ථාපනය කිරීම සඳහා මැදිහත්ව කටයුතු කිරීම. තාපාරක් කියන්නේ සරණාගතයින් පුනරුත්ථාපනය කිරීම සඳහා මැදිහත්ව කටයුතු කිරීම. තවසරයක් කියන්නේ සරණාගතයින් පුනරුත්ථාපනය කිරීම සඳහා මැදිහත්ව කටයුතු කරා ජාතීන්ගේ සංගමය. ඒ තුන්වෙනි ප්‍රයත්නය. ලියන හතර ලියන්න. ජාතීන්ගේ සංගමයේ බාරකාරත්වයට ලියන්න. ජාතීන්ගේ සංගමයේ හතරවෙනි ප්‍රයත්නය ලියන්න. ජාතීන්ගේ සංගමයේ බාරකාරත්වයට ලියන්න මගේ පුතේ. ජාතීන්ගේ සංගමයේ බාරකාරත්වයට ජාතීන්ගේ සංගමයේ බාරකාරත්වයට පත්කොට තිබූ ජාතීන්ගේ සංගමයේ බාරකාරත්වයට පත්කොට තිබූ යටත් විජිත ජාතීන්ගේ සංගමයේ බාරකාරත්වයට පත්කොට තිබූ යටත් විජිත ජාතීන්ගේ සංගමයේ බාරකාරත්වයට පත්කොට තිබූ යටත් විජිත සාර්ථකව අධීක්ෂණය කිරීම. සාර්ථකව අධීක්ෂණය කිරීම. ජාතීන්ගේ සංගමයේ බාරකාරත්වයට පත්කොට තිබූ යටත් විජිත සාර්ථකව අධීක්ෂණය කිරීම. සාර්ථකව අධීක්ෂණය කිරීම. right කියන පුතේ ජාතීන්ගේ සංගමයේ බාරකාරත්වයට පත්කොට තිබූ යටත් විජිත සාර්ථකව අධීක්ෂණය කිරීම. ඔන්න පුතා ලෝක සාමය වෙනුවෙන් ජාතීන්ගේ සංගමයේ දරපු තවත් එක ප්‍රයත්නයක්. ඒ තමයි අර පළමු ලෝක යුද්ධේ නිමා වෙනකොට ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක යටත් විජිත තිබුණනේ. සමහර යටත් විජිත පාලනය කරන් අධීක්ෂණය කරන් ජාතීන්ගේ සංගමයට බාර කරා. ජාතීන්ගේ සංගමයට බාර කරපු
යටත් විජිත සියල්ල සාර්ථකව අධීක්ෂණය කරන්න හසුරුවන් ඒවා පාලනය කරන්න ජාතීන්ගේ සංගමයේ කටයුතු කරා. එහෙනම් ලෝක සාමය උදෙසා ජාතීන්ගේ සංගමයේ දරපු තවත් එක හොඳ ප්‍රයත්නයක් කියන අවසාන කරුණ කියන්නේ ජාතීන්ගේ සංගමයේ බාරකාරත්වයට පත්කොට තිබූ යටත් විජිත සාර්ථකව අධීක්ෂණය කිරීම. මොකද්ද? යටත් විජිත සාර්ථකව අධීක්ෂණය කිරීම. අවසාන කරුණ ලියන්න. අවසාන ප්‍රයත්නය. ලියන්න පස්වෙනි එක. නීති විරෝධී ලියන්න පස්වෙනි ප්‍රයත්නය. නීති විරෝධී වහල් වෙළඳාම හා නීති විරෝධී වහල් වෙළඳාම හා නීති විරෝධී වහල් වෙළඳාම හා මත්ද්‍රව්‍ය වෙළඳාම නීති විරෝධී වහල් වෙළඳාම හා වහලුන් නීති විරෝධී වහල් වෙළඳාම හා මත්ද්‍රව්‍ය වෙළඳාම අඩපණ කිරීමට කටයුතු කිරීම. නීති විරෝධී වහල් වෙළඳාම හා මත්ද්‍රව්‍ය වෙළඳාම නීති විරෝධී වහල් වෙළඳාම හා මත්ද්‍රව්‍ය වෙළඳාම අඩපණ කිරීමට කටයුතු කිරීම. නීති විරෝධී වහල් වෙළඳාම හා මත්ද්‍රව්‍ය වෙළඳාම අඩපණ කිරීමට කටයුතු කිරීම. ඔන්න නීති විරෝධී වහල් වෙළඳාම හා මත්ද්‍රව්‍ය වෙළඳාම මේ ලෝකෙන් තුරන් කරා. මේ ලෝකෙන් නැති කරන්න සෑහෙන්න උනන්දුවෙන් කටයුතු කරා ජාතීන්ගේ සංගමය. කියන අවසාන කරුණ නීති විරෝධී වහල් වෙළඳාම හා මත්ද්‍රව්‍ය වෙළඳාම අඩපණ කිරීමට කටයුතු කිරීම. තවසරයක් කියන්නේ නීති විරෝධී වහල් වෙළඳාම හා මත්ද්‍රව්‍ය වෙළඳාම අඩපණ කිරීමට කටයුතු කිරීම. ඔන්න ජාතීන්ගේ සංගමය ලෝක සාමය උදෙසා දරපු ප්‍රයත්න පහක් තියෙනවා. ඒ පහේ අවසාන දෙක හොඳට පාඩම් කරලා දෙන්න. අවසාන එක මොකද්ද? නීති විරෝධී වහල් වෙළඳාමයි නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාමයි මේ ලෝකෙන් නැති කරන්න ජාතීන්ගේ සංගමයේ සෑහෙන ප්‍රයත්නයක් ගත්තා. කියන අවසාන කරුණ නීති විරෝධී වහල් වෙළඳාම හා මත්ද්‍රව්‍ය වෙළඳාම අඩපණ කිරීමට කටයුතු කිරීම. හරි. තක්ගාලා දෙන්න අවස්ථාව තක්ගාලා ඔය ප්‍රයත්නයන් පහ පාඩම් කරලා දෙන්න. ජාතීන්ගේ සංගමය ලෝක සාමය උදෙසා දරපු ප්‍රයත්න ඉක්මන් කරා. පහක් තියෙනවා. හරිද? හරි. ජාතීන්ගේ සංගමය ලෝක සාමය උදෙසා දරපු ප්‍රයත්න පහක් තියෙනවා. ඒ ප්‍රයත්න පහ වෙන වෙනම පාඩම් වෙලා තියෙන්න ඕනි. අවසාන කරුණ මොකද්ද? නීති විරෝධී වහල් වෙළඳාම හා මත්ද්‍රව්‍ය වෙළඳාම අඩපණ කිරීමට කටයුතු කරලා තියෙනවානේ. කියන්නේ නීති විරෝධී වහල් වෙළඳාම හා මත්ද්‍රව්‍ය වෙළඳාම අඩපණ කිරීමට කටයුතු කරා. උඩින් එක මොකක්ද? උඩින් එක මොකක්ද? ජාතීන්ගේ සංගමයේ බාරකාරත්වයට පත්කොට තිබූ යටත් විජිත සාර්ථකව අධීක්ෂණය කරා. ඒ කරුණාපහු කියන්නේ ජාතීන්ගේ සංගමයේ බාරකාරත්වයට පත්කොට තිබූ යටත් විජිත සාර්ථකව අධීක්ෂණය කරන්නත් ජාතීන්ගේ සංගමයේ කටයුතු කරා. තුන්වෙනි එක මොකක්ද? තුන්වෙනි එක කියන්නේ උඩින් කරුණ කියන්නේ මොකක්ද? කො කියන්නේ
සරණාගතීන් පුනරුත්ථාපනය කිරීම සඳහා මැදිහත්ව කටයුතු කිරීම. හැමෝම කියන්නේ සරණාගතීන් පුනරුත්ථාපනය කිරීම සඳහා මැදිහත්ව කටයුතු කරා. දෙක, රටවල් කිහිපයක් අතර ඇති වූ අර්බුද සාකච්ඡාවකින් විසඳුවා. පළවෙනි එක, වසර 20ක් යනතුරු ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වා ගැනීමට කටයුතු කරා. නේද? ඔන්න ජාතීන්ගේ සංගමය ලෝක සාමය උදෙසා දරපු ප්‍රයත්නයන් 5. හරි නේද? ඔච්චරයි අද දවසේ අපිට කතා කරන්න වෙන්නේ. ටිකක් වැය වෙලා තියෙන්නේ. ඊළඟ දවසේ ඉරිදා අපිට පුළුවන් දෙවන ලෝක යුද්ධය පටන් ගන්න. දෙවන ලෝක යුද්ධය පටන් ගන්නවා. අතිශය වැදගත් කොටසක් දෙවන ලෝක යුද්ධය. එහෙනම් දෙවන ලෝක යුද්ධයෙන් හමුවෙමු. අපිට තව එක මාතෘකාවක් තියෙනවා මේ ජාතීන්ගේ සංගමයේ අසාර්ථක වෙන බලපාත හේතු කතා කරා. ඒ ටිකත් කතා කරගෙන අපි දෙවන ලෝක යුද්ධයට යනවා. දෙවන ලෝක යුද්ධය ඉරිදා පටන් ගන්නවා. ඒකේ ඉතුරු කොටස් ටික සමුදාය කතා කරාම දෙවන ලෝක යුද්ධයේ සෑහෙන කොටසක් ලබන සමුදා වෙනකොට අපිට අවසන් කර ගන්න පුළුවන්. ඊළඟ ඉරිදාය සමුදාය වෙනකොට අපිට ලෝක යුද්ධ පාඩමේ විෂය කොටස් ගණනාවක් ඉවර කරලා අවසානයේ කරා ළඟා වෙන්නත් පුළුවන්. අර නේද? ඒ නිසා අපිට ජනවාරි 5 6 7 8 වගේ වෙනකොට ලෝක යුද්ධ පාඩමේ නිමාව දකින්න පුළුවන්. අර නේද? ඒතර අපිට ජනවාරි මාසේ වුණනම් අර රාජධානි පාඩමත් ජනවාරි මැදින් පටන් අරගෙන 10 12 පටන් අරගෙන ඒක අපිට ඉවර කරන්න පුළුවන් ගේ පෙබරවාරි මාසේ 10 විතර යනවා. එතකොට තියරි ඉවරයි. එහෙම කරන්නත් පුළුවන්. හරි නේද? right. එහෙනම් යලි අපි මුණ ගැහෙන්නේ ඉරිදානේ. යලි ඉරිදා මුණ ගැහෙන බලාපොරොත්තු ඇතිව අපිට සමගගෙන යන්න වෙනවා. රැ වෙලා තියෙන හෙට ඉස්කෝලේ යන්නත් ඕනි හැමෝම නේද? right. එහෙනම් අපි යන්න කලින් මොනවද දැනගන්න තියෙන්නේ? කියන දෙයක් තියනවාද? අහන්න දෙයක් තියනවාද? අලුත් යෝජනාවක්, නම අදහසක්, අවස්ථා දෙයක් තියෙනවා. පටන් ගන්න. මොකක්ද තියෙන්නේ? ගැටලු. හෙට ක්ලාස් නේ. හෙට ඔව් ඇවිල්ලා ක්ලාස් එක තියෙනවා. පොයදා රෙකෝඩ් එක දෙනවද? පොරේදා රෙකෝඩින් එක රිවිෂන් එකේ දෙනවා. රෙකෝඩින් එක ඉල්ලලා තියෙන්නේ මේ අපි ගෝලයා. මේක තාම YouTube එකට දාලා නැහැනේ. ගන්න පුළුවන්. අද දාන්න ඕනේ අනිවාර්යෙන්. දැන් එවලත් මට අනිවාර්යෙන් දාන්න. හොඳේ. ඌ මැච් එක නම් බලන්න යනවනේ. බැලුවද මැච් එක බලන්න කියලාද? ඔව්. මම දන්නේ නැහැ නං ඒක මිනිහා ඔන්න ඔයගේ වැඩ තමයි මිනිහා කරන්නේ. හරිද? බලමු දැන් කතා කරලා දාලාද කියලා. දැන් සූර්යවේද ෆයිනල් එක තියෙන්නේ. ඔව් ඔව්. කවදාද අනිද්දාද? බදාදනේ. බදාද ඔන්ලයින් දෙකක් තියෙනවා නැත්තම් බලන්න යන දෙබුණා. බ්‍රාස්බෙන්ද බ්‍රාස්බෙන්ද තියෙන ෆයිනල් එක. 23 තියෙනනේ. නිදිමත නෑ. අයන්නේ අයියෙන් ගියා. නිදිමත නැද්ද? නිදිමත කියන එක නැහැ. මහන්සිය කියන එක පොඩ්ඩක් තියෙනවා. අපිට නම් ඔය ඔක්කොම තියෙනවා. එහෙම වෙලා බෑනේ. මේ ඉගෙන ගන්න එපා බං. අමාරුයි තමයි කරකශය තමයි මොකද්ද කරන්නේ? ඈ? ඒක ඇත්ත. ඔය ඉතින් මේවා කටපාඩම් කරලා මතක තියාගන්න එපා ඔය. ඉස්සු හැදෙනවා දැක්කනේ සිලබස් එක සයිස් එක. දෙවන්ත සිලබස් එකක් තියෙන. වැඩිම විෂය කරුණු තියෙන සිලබස් එක. ඔයාලා සබ්ජෙක්ට් නමේ. පාඩම් 18 තියෙන කරුණු දැක්කද? ඈ? අර පැයට ගෙදර ගිහලා කාලා දීලා ඔක්කොම ගල්ලා ආවේ. ඔව්. දුවා. එහෙනම් 10:55යි ආයි හම්බෙමු. ජය වේවා. එහෙනම් විශ්වන්නයි පුතේ. හරිද? හරි හරි. ගියා. හරි. බයි. බයි බයි.